වෙන කරන්නේ මේ ප්‍රතිසන්දිය විතරයි. හේතුව තමයි දැන් චේතනාව මේකේ කම්මං වදාම කියන අනිත් මන චේතනාවම කර්මය කියලා කියනකොට දැන් මෙතන අපි යම්කිසි කර්මයක් උපද්දවගෙන තියෙනවා. පූර්ව ජීවිතේ මරණාසන්න මොහොතේදී කර්මයෙන්ම එළදෙන්නේ. ඒක රූප රසයක් තුල කියන්නේ ගරුක ආසන ආචරණ කතා කියලා හතර ආකාරයකින් ඉදිරිපත් වෙනවා. ඒකෙන් එකක් තමයි අවස්ථාන රූපී ඉදිරිපත් වෙන්නේ. ඒකේ කර්මය තමයි ඉදිරිපත් වෙන උලින්ම ගතින් නිකක් හැටියට කර්ම නිකක් හැටියට කර්මය හැරි තුලින් එකක් ග්‍රහණය කරගෙන පහළ වෙනවා. අන්න කර්මය. ඒක ඊට අනුසාරයෙන් තමයි ප්‍රතිසන්දී පහළ වෙන්නේ. ඒ ලබාගත් කර්මය ඇසුරු කරගෙන හරියට කම්මකෙත්තන් විඥානම බීජයෙන් හැදෙන්නේ ලස්සන දේශනා කරද්දී කර්මය කියන ඇසුරු කරගෙන විඥානය කියන බීජය රෝපණය කරනවා. එහෙනම් අපේ පූර්ව ජීවිතයේ මරණාසන්න මොහොතේදී කර්මයක් උපනිශ්‍රේ වුණා අපිට වැටුණා. අපි විසින්ම රැස් කරගත්ත දෙයක්. දැන් අපිට හැදී අපි කුසලයක් තමයි වතුරේ තියෙන්නේ. එහෙනම් අපි කුසලයක් කියන කර්මය කියන එක මතුවලා ඒ තුල විඥානය කියන බීජය රෝපණය වුණා. සුදුසු තැනක් ලේකටම ප්‍රතිසන්දිත පහළ වුණා කියලා. මනුස්ස ලෝකයේ තුන අපේ ප්‍රතිසන්දිය ලැබුවා. ඒකට එක්ගතිය සැපෙන්නේ තණ්හාවෙන්. එක්ගතිය සැපෙවුවා කියන්නේ දැන් අපිට මරණාසන්න මොහොතේදී දැන් අර කතාවකට කියනවානේ ළඟේ ගහගෙන යන මිනිස්සයා පිටුගහේ දෙල්ලනවා කියලා. පිටුගහේ ඉදුණ වැඩක් නැහැ ගහගෙන යනවා. සත්‍යමත් කරන්නේ නමුත් ඇයි ඒ තමයි මේ ජීවිතේ රැක් ගන්න තියෙන කැමැත්ත. අන්නේ වගේ තමයි. දැන් අපි හිතන්නේ අපි මරණාසන්න මොහොතේදී අපිට වැටුණා කියලා කර්මයක් මේ තිරිසන් ලෝකයේ හරි പ്രേත ලෝකයේ නිරේ හරි උපදින්නේ අකුසලයක් මතක් වුණා කියන්නේ. දැන් මේ තණ්හාවෙන් මේ දෙද්ගතිය සපේන නිසා මොකද කරන්නේ? දැන් අවිද්‍යාවක් තියෙන හින්දා ඒකට ඇදුම් කරනවා. ඒ දැන් මැරෙන්නේ වෙලාවනේ. දැන් අපි කාටත් වෙන දේ මම මේ කියන්නේ. දැන් මැරෙන්නේ මොකටද දැන් හරි බයෙන් ඇති ගන්නවා. හරි බයයි. ඒ ඔක්කොම නැති වෙන වෙලාව. එතකොට හිතන්නකො අකුසලයක් අදෝමයි කියන්නේ. දැන් අතනින් පහළ වෙනවා. එක්කෝ මේ කර්මය මතක් වෙනවා. එක්කෝ කර්ම නිමිත්ත මතක් වෙනවා. එහෙම නැත්නම් නැති නිමිත්තක් ඒ තුනේ එකක් කොහොමද මතක් වෙනවා. එතකොට ඔය තුනෙන් එක හිත පිහිටනවා. ඒක අර මේ ළඟේ ගහගෙන යන මිනිස්සයා පිටුපහෙත් එළවෙන්නේ මේ මෙතනින් අතහැරෙනකොට අතෙන්ට හිත පිහිටනවා. ඒ අවිද්‍යාවේ මහා ඒකේ තියෙන දුක්ඛිත පැත්ත. මහා නිසා ඒක තුළ අර තණ්හාවෙන් ඒකට මොකද දෙද්දතිය සපයලා ඔන්න රෝපණය වෙනවා. ඒ සුදුසුතැනි. ඒ වගේ තමයි අපි මනුස්ස ලෝකයේ තුලත් අද මේ විදිහට ප්‍රතිසන්දිය ලබලා තියෙන්නේ. ඒතරම කර්මයේ ශේෂ්ත්‍රය කරගෙන විඥානය කියන මේක රෝපණය වෙලා තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේක තමයි මේකේ තියෙන ගැඹුරු යටින් දුවන පැතිකඩ. මේක තමයි තේරුම් ගත යුතු දේ. ඒක තේරුම් ගන්න හොඳ බුද්ධියක් තියෙනවා. මේ කියන දේ වචන වශයෙන් කියවට මේ වචන නෙමෙයි ධර්මයේ කියලා කියන්නේ. මේ වචනේ සම්මුතිය. දැන් අපි මේ කතා කරන වචන ඔක්කොම සම්මුතිය. ඒ මේ කතා කරන හැම වචනයක්ම මිනිසා විසින් නිර්මාණය කරගත්තා. ඒ නිසා තමයි කියේ අර මේ අට කතාවල සංකේත වචන සත්‍ය. ලෝක සම්මුතිකාරය. මේ ලෝකයේ සම්මුතිය අනුරූපීව මේ සංකේත වචනානුසාරයෙන් පවසන වචනේ අපේ විවහාරයට අනුව සත්‍යයි. අසත්‍යයක් නෙවෙයි. ඒ පරමාර්ථ වචන සත්‍යයි. ධම්මාන අතලක්කන. හැබැයි ධර්මයේ සත්‍යයක් වෙන්නේ සම්මුතියක් නිසා නෙවෙයි. ලෝකයා පිළිගන්නේ ඇත්තටම තියෙන හින්දා. ඒක අපි මේ කතා කරන වචනය සත්‍යද නෙවෙයි. එහෙනම් මම මේ බණ කියන උපකාර කරගත්ත මානාව නැත්නම් මේ අක්ෂරය වචන කියන්නේ සම්මුතිය. ඒක ධර්මයේ තේරුම් ගන්න කෙනා වචන ඉක්මවා දකින්න ඕන. ඒකට තමයි සමාධිමත් සිතක් අවශ්‍ය කරන්නේ. ඒතර වචන වල කැඩෙන්නේ නැහැ. මොකද අපිට ලෝකයේ තුල හැම අවුලක්ම පැනනවා කියන්නේ මේ වචන වල කැඩෙච්ච හින්දා. ඇයි? මේ අපිට සංඥා ලැබෙන්නේ වචන ඔස්සේනේ. වචන අපිට සංඥා ලැබෙන්නේ වචන ඔස්සේ. දැන් ඔයත් විඥානය කියනකොට ඒ විඥානය කියන වචන අනුසාරයෙන් තමයි සංඥාවක් කියන්නේ. අදහසක් කියන්නේ. ආ විඥානය කියන්නේ මේක. වචනයෙන් ගන්න දේ විඥානය. ඒකට විඥානයේ මොකක්ද දෙයක් කියන්නේ පාට නෑ මොකක්ද එන්නේ විඥානය. නෑ. විඥානය කියන්නේ මොකක්ද දෙයක් නෙවෙයි. විඥානය කියන්නේ ක්‍රියා මාත්‍රය. විඥානය කියන්නේ.
ඒක හතරක් ක්ෂණෙකින් නිරුද්ධ වෙනවා. දෙයක් නෙවෙයි විඥානය. ඒක අනිවාර්යයෙන් අපේ සංඥාවේ ඇති කරන මුලාව බව. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මරීචිකෝපමා සංඥා. සංඥාව කියන්නේ මිරිමුවක්. ඊට පස්සේ කියන වායෝපමාංශ විඥාන. විඥානය කියන්නේ මායාව. දැන් බලන්න හොඳට අරගෙන මේ ගන්න සංඥා මිරිමුවක්. විඥානය කියන්නේ මායාව. ඒකෝට අපි අවබෝධයෙන් කියනොත් එනයි විඥානයකට අහු වෙනවා සංඥාවට අහු වෙනවා. ඒකෝට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහ තමයි අපි සත්‍යය අරගෙන කියන්නේ. ඒක ගන්න මේ සිත කය තමයි නාම රූප ස්කන්ධ හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. ඒක බලන්න. ප්‍රතිසන්දේ වශයෙන් ලෝකයේ තුල අපි හැටියට ඉපදුනේ සිතක් පමණයි. රූපය ඒ ආශ්‍රය කරන රූප රාශියක් පහළ. ඒ ඔස්සේ අපේ සංඥා අපි ක්‍රමයෙන් වැඩෙනකොට ජීවිත අපේ සංඥා එකතු වෙනවා. එක සංඥා ගොඩාක් එකතු වෙනවා. ඒ අපි ගොඩාක් උගත් අය කියන්නේ සංඥා ගොඩාක් එකතු කරගත් අය තමයි උගත් කියන්නේ. උගත් කියන්නේ සංඥා ගොඩාක් එකතු කරගත්ත පිරිසක්. උගතයි. එතකොට ඒ සංඥාව කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි. අනිත්‍ය දෙයක්. ඒ නිසා තමයි අපි ඉගෙන ගන්න දේවල් අපිට කාලයක් වුණ අමතක කරලා යන්නේ. එහෙනම් දැන් අපි පොඩි කාලේ අපපාඩම් කරලා අමාරුවේ ඉගෙන විභාගයට දීපු දේවල් දැන් මතකනේ. ඇයි? අන්න සංඥාවේ තියෙන අනිත්‍ය ස්වභාවය. එතකොට දැන් මේ සංඥාව පරලවා ගත්ත නිසා සංඥාවෙන් චෛතසික ධර්මයක්. ඒක සිතක් ගණන් ගන්න සංඥාවල මතක් කරනකොට ඒක තමයි චෛතසික ධර්ම පහළ වෙන්නේ සිතකින් තොරව. ඒ නිසා මම යම් වෙලාවක සංඥාව කියලා කියන්නේ ඒක දැනගන්න මේ සිත ගැන තමයි මෙතන කියන්නේ. ඒ යොමුනෝන් පෙරපස නොවි එකට මතක ගන්නවා ඒකටම නිරුද්ධ වෙනවා. ඒ නිසා. එතකොට දැන් බලන්න මේ සංඥාවේ තියෙන අවුල හින්දා අපි කොච්චර මුලාවටපත් වෙලා මේ ලෝකයේ ප්‍රශ්න හදාගෙන තියෙනවද? ගැටලු හදාගෙන තියෙනවද කියලා. දැන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුත්ත නිපාතේ මාගන්ධේ සූත්‍රය. දැන් දේශනා කරනවා දැන් බලන්න මේ සංඥාව අපිට කොච්චර හානි කරනවද කියලා. බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරනවා සංඥා විරත්තස්සන සම්පේදන්තා. මහණෙනි අපිට කියන්නේ සංඥාව හැටියට දැනගෙන සංඥාවෙන් මිදුණා. සංඥාව ඉක්මවා ගියා නම් සම්පේදන්තා. එයාට මේ ලෝකයේ තුල ග්‍රන්ථ කියලා කියන ගැටලෙන තැන, පැටලෙන තැන. කියන මේ ලෝකයේ කිසිම තැනක් හම්බෙන්නේ නැහැ කියන පැටලෙන්නේ. ගැටලෙන තැනක් නැහැ කියනවා සංඥාව හරියට දැක්කම සංඥා විරත්තස්සන සම්පේදන්තා. පඤ්ඤා විරත්තස්සන සම්පිමෝහ. ප්‍රඥාවෙන් හරියට මේක දැක්කම එයාට මේ ලෝකයේ තුල කොහෙවත් නැහැ කියන උලා වෙන තැන. සංඥාන්ත දිට්ඨින්ච කියන්නේ අපි මේ එකතු කරගන්න සංඥාවම එකම සත්‍ය මේක තමයි හරි. මම කියන දේ විතරයි හරි කියලා ගත්තාම එතන දෘෂ්ටිය. සංඥාන්ත දිට්ඨින්ච කියන්නේ තේ ධට්ඨයන්ත. අන්න සංඥාව එකම සත්‍ය හැටියට අරගෙන ඊට පස්සේ තේ ධට්ඨයන්ත. විචරන්ති ලෝකේ අන්න ලෝකයේ දුර ඕනෝන් පැටලෙනවා. ගැටෙනවා. වාද විවාද කරගන්නවා. රණ්ඩු සගවල් වෙනවා කියලා දේශනා කරනවා. ගන්න සංඥාව කොච්චර දුර ගමන් කරාද කොහොමද එහෙම වෙන්නේ දැන් හිතන්නකෝ මම මේක විතරම මතක් කරගන්නවා දැන් අපේ භාෂාව තුළ දැන් අපි මේ සිංහල භාෂාව හොඳින් ඕනේ භාෂාව අපි විවහාර කරනකොට ඒක අපි හදාගත්තේ මේ භාෂාව කියන්නේ සිංහල කියන්නේ අපි විසින් නිර්මාණය කරගත්ත දේ භාෂාව එතකොට සංකේත වචන අනුසාරයෙන් එතකොට මේ භාෂාව තුළ තියෙනවානේ පරුස වචන කියලා කොටස් හරිස වචන මම කියන්නේ ඔය සදාචාර සම්පන්න බවට කහානියක් නිසා ඔය පරිස වචනයකට දන්න දෙයක් නෑ මේ පරිස වචනේ ඔයගොල්ලෝ දන්න වචන ටිකක් තියෙනවා ඒක කරගත්ත ටික එතකොට බලන්න තවත් වචන ගත්තා මොකද වචන කියලා දැන් මම කතා කරන්නේ ඔන්න අපි කියනවා කරුණාව මෛත්‍රිය අපි මේ න්‍යාහරි කරුණාවන්තයි න්‍යාහරි බොහොම උගත් බොහොම හොඳයි එනවා වරුණා කරාට ඔන්න මොනව සතුටක් ඇති වෙනවා. හැබැයි ආර පරිසවචනයක් කියනකොට මට දැනනවා කියලා යටේවා දැනපු මිනිස්සෙක් එක්ක. ඒකවල බලන්න කරුණා මෛත්‍රිය කියන්නේ ඕලියන්නේ අපි උපකාර කරගත්ත අක්ෂර ටිකම නෙවෙයිද ඒ භාෂාවේ තියෙන අර පරිසවචන වලට එකතු කරගෙන තියෙන්නේ. දැන් මොකද උනේ?
ඒ වචන ටිකක් පිළිවෙලකට තියලා අපි එකට අර්ථයක් පමුණුවලා සම්මත කරගෙන තියෙනවා මේක පරස වචන. මේවා හොඳ වචන. ඒක සම්මතයක් විතරයි. ඒක සංඥාවක් වලට එන්නේ. අපි පොඩි කාලේ බලලා අපි මේවා පරස වචන, මේවා හොඳ වචන. ඒ සංඥා ටිකම අපි ඔබේ තියෙනවා. ඒක බලන්න. පොඩි දරුවෙක් ඉන්නවා. ඕක තමයි මෙතන ඔයාලට මේ පරස වචන ටිකක් කියාගෙන ඉන්නකොට ළම ටිකක් අපිට නියම කරගන්න. ඇයි අන්න සංඥාවේ අපේ සංඥාව දිහට හොඳ නැහැ. නරකයි. දරුණු. ඒ නිසා ටක්කා මගෙත් එකකට ගැටෙනවා නෝ දුවන කියන්නේ කීප දිවටිනවා අන්න ගැටෙනවා. ඒක නිකන් එදී සමාජයේ කවුරු හරි කෙනෙක් ඔයාලට මේ වචනයක් කිව්වොත් එහෙම මේ හොඳට hina වෙලා ඉන්නේ එකපාරට මොකද වෙන්නේ? මූණේ හැකියලා, රතු වෙලා, බලින්නේ කොහොමද කරන්නේ මොකද? ඔය විතරක් සැරේ කතා කරනවා. ඒතර හිතන්න ඕනේ පොඩි දරුවෙක් ඉන්නවා. උඩා දරුවෙක් ඉන්නවා. එයාට තාම සිංහල දන්නේ නැහැ. ඒ සිංහල දන්නේ නැහැ. එයා දන්නේ නැහැ පරසවචන. ඒක කතාවක් කියනවා. එතකොට මේවා පරසවචන කියලා දන්නේ නැති ළමයි අපි පරසවචන උඩා කියලා බලනවා කියන්නේ. මොකද වෙන්නේ? ඔය ළමයි කියන්නේ කියන්නේ එළම කතා කරනවා. අපි මිනාවි ළමයට පරසවචන කියලා හොඳටම බලනවා. හැබැයි ළමයට ගාන ඒ શબ્දේ එනවා. හැබැයි සංඥාවක් නැහැ නේම පරසවචන. ඒ නිසා කියන්නේ. ඒ වගේම අපි සිංහල භාෂාව දන්නේ නැති මිනිස්සුන්ට හොඳටම බලනවා පරසවචන කියලා. වැරද්දක් කරනවා. හැබැයි ඒ මිනිස්සයා ඒකට ප්‍රතිචාර කරනවා. නෑ. ඇයි? එයාට සංඥාවක් නැහැ මේක පරසවචනයක්. එහෙනම් ඒතර බලන්න. දැන් මොකද මේ එකම වචනය එක පිළිසෙකට කේන්ති යනවා. තවත් කෙනෙකුට මුකුත්ම ශබ්ද මාත්‍රයකින් විතරක් නෑ මුකුත් අදහසක් නෑ කේන්ති යන්නේ. මොකක්ද හේතුව? සංඥාව අපි වැරදි සංඥාව කියන ග්‍රහණය කරන්නේ. වැරදිව ග්‍රහණය කරන්නේ. ඒක තේ ගන්න යනවා. විචාරම් කියනවා. ඒක තමයි ලෝකයට ඒක හැක්කෙන්නේ. ගැටෙන්නේ. ඒතර පොඩි දරුවෝ පරිසවචනේ දන්නේ නිසා මේ පරිසවචනේ එයාට කොච්චර දැනනද එයාට ඒක දාම නෑ. සිංහල භාෂාව දන්නේ කෙනාට කොච්චර පරිසවචනේ කිව්වත් එයාට දාගන්න ඒක තරහ යන්නේ ඇයි? මොකද බලන්න මේ කියන්නේ. මේ එකම වචනේ දැන් ඔයයන් කිව්වොත් තරහ යනවා. ඇයි? සංඥාවේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අර බාහිර දාර්ශනිකයේ තෙරුන් වහන්සේ කිව්වේ දිත්තේ දිත්තම සුතේසම ඒක උත්තර ගැඹුරු අර්ථයක් තියෙනවා අපි කිව්වට ඔක නිකම්ම ඔක විශ්ලේෂණය කරගෙන යනකොට සුතේසම ඇහෙච්චදී ඇහුණා විතරක් කියලා ගන්න එච්චරයි. පරසවචනයක් කිව්වනම් ඒක ශබ්ද මාත්‍රයක් විදිහට ගන්න. ඒක ඉතින් ගැටෙන්නේ නැහැ. බලන්න කොච්චර අන්නේ ප්‍රශ්න ඉහෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලාට කොච්චර ඇවිල්ලා කට්ටිය දැන්න ගානක් සම්දේ එනවා. ඒ සංඥාව හරියට දැනගෙන ඉන්නේ ඒ නිසා සංඥාව ඉක්මවා කියනවා. සංඥාව ඉක්මවා කියපු නිසා අර කොච්චර ඇවිල්ලා කිව්වොත් වැඩක් නැහැ. ඒ ඒවා එයා ඔහොම ගිහිල්ලා ඒ නිසා අරයා දෙක නිකම්ම වචන ටිකක් විතරයි. ඒ නිසා බලන්න. යෙදර දොරේ වුණත් මේක හරියට දන්නවා නම් කොච්චරනම් ප්‍රශ්න විසඳගන්න පුළුවන්ද? සෑමයට තරහ කියලා විවිධට බලන වෙලාවේ විවිධ ධර්මයන් හරියට දන්නවා මේක වචන ටිකක් විතරයි කියලා ගත්ත ගමන් එක පැත්තකින් නිවෙනකොට අනිත් පැත්තෙන් ඇවිල්න්නේ නැහැ. ඒක මොකද්ද ප්‍රශ්න අවුලෙන් අවුලටපත් වෙන්නේ? එක පැත්තකින් ඇවිල්නකොට අනිත් පැත්තෙන් ඊට වඩා ඇවිල්න්නේ සංඥාවට උනාලා ඒ ගැටේ අන්තරික්ෂය අනිත් ගැටෙනවා. ඒක ධර්මයේ ඕන කරන්නේ අනේදී ප්‍රශ්න දෙක ගන්න මිසක් ධර්මයේ තුලින් අප ප්‍රශ්න හදා ගන්නවා නම් එතන ධර්මයක් නැහැ කියලා තේරුම් ගන්න. ඒ ධර්මයේ කියන වචන ටිකක් ග්‍රහණය කරගෙන ඉන්නේ නෙවෙයි. දැන් අපි හොඳට ධර්මයේ දානවා. පුරා පරවලා හොඳ දානවා. හැබැයි ඒක ධර්මයක් දැනීමක් වෙන්නේ. ඒක ධර්මයේ දැනගත්තා වෙන්නේ ඒක ජීවිතයේ ඒ අවස්ථාවන් තුළ තමන්ට ප්‍රශ්න දෙහා ගන්න පුළුවන් වෙනවා. ධර්මයේ පාඩයක් කරගෙන. ඒක බලන්න සංඥාව කියන එක හරියට ඔයත්ෝ තේරුම් ගන්නවා. අනිත් අය කොච්චර ඔයත් අපහාස කරලා බෑන්නක් දොස් කිව්වා කොච්චර බරපතල කතා කරා තමන්ට ඒ තුලින් චූටි කේන්තියක් අපියන්නේ. ඇයි සංඥාව හරියට දැනගෙන ඒක නිසා ඒ තමයි අපෝස භාගද්වාජ බමුණා නේ බුදුහාමුදුරුවෝ කියනවා මෙවරම මායි. දැන් ඒක සාම ඉවරද කියලා. ඊට පස්සේ කියනවා
කවදාකවත් පිළිගන්නේ නැහැ. ඔයා මේවා නෑ කියනවා කොච්චර සරලද කියලා. ඊට පස්සේ ওই විදිහේ කොච්චර ඇවිල්ලා කට්ටිය දැනනවා. දොස් කියලා අපහාස කරලා ඒකක්වත් දන්නේ නැහැ. ඒ වගේම තමයි මොකද වචන. දැන් බුදුහාමුදුරුවෝ ගොඩක් කට්ටිය ප්‍රශංසා කරනවා. උදේට වර්ණනා කරනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ වර්ණනා කරන අය ගැනවත් අමුතු දෙයක් නෑ. අනේ උන්වහන්සේ දාන්නා මේ හොඳ වචනෙට වර්ණනා කරන්නේ ඒ දැන් කරුණාව, මෛත්‍රිය, පින්වන්තයි, ගුණවන්තයි, හොඳයි, සීලවන්තයි ඔක්කොම සංඥාත්මක වචන ටිකක් නේ. අර පරිස වචන ඒ මතලයි කියන්නේ අර පරිස වචනේ නීති අතර වෙනසක් නේ. හැබැයි සම්මුති ලෝකයේ වෙනසක් තියෙනවා. ඒක හරි. හැබැයි වචන වශයෙන් ගත්තාම ඒක අමුතු දෙයක් ශබ්ද මාත්‍රයක් විතරයි. අපි මොකද කරන්නේ? නරක වචන කියලා අපි සම්මත කරගත්ත දේ ඇහිච්ච ගමන් අපි ගැටෙනවා. හොඳයි කියලා සම්මත කරගත්ත වචන ටික ඇහිච්ච ගමන් අපි ඒකට ඇදෙනවා. ඔය දෙකෙන් ඉන්නේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඔය දෙකෙන්ම අයින් වෙන්න. ඒකට 아무තු දෙයක් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ලෝකයේ තුල ජීවත් වෙන හරිය ලේසි. හරියට මේ ධර්මතාවය දන්නවා. ඒ ලෝකයේ තුල මේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ලෝකයේ විශ්ලේෂණය කරන විදිහ. එතන ඒක අපි යමක් දිහා බලලා අපි යමක් දිහා අහලා අපි ඒක විග්‍රහ කරන විදිය එක තමයි ප්‍රශ්නයක් ඇති වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒක මටත් පොදුයි, ඔයත් අන්දත් පොදුයි, බුදුරුන්ට හැමෝටම පොදුයි. දැන් බලන්න. දැන් බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලාගේ අන්තිම ලෝකයක් ජීවත් වෙනවා කොහොමද? නේ මේ අපි ඉන්න ලෝකේ තුලම ජීවත් වෙනවා. අපිට පේන දේම පේනවා. ඇහෙනවා. කනවා බොනවා. ස්පර්ශ ලැබෙන ඔක්කොම. හැබැයි උන්වහන්සේලා ලෝකේ එපා මේ මුකුත් ඕනේ නැහැ කියලා කනවා. ලෝකයට බැන්නද මිනිස්සුන්ට බැන්නද චෝදනා කරා. නෑ ඇයි? ලෝකේ වැරද්දක් නෑ. ඇයි? ඒ නිසා තමයි අර පච්චේ සූත්‍රය සංයුතනිකායේ දේශනා කරන්නේ. අර උපාදාවතාවය තමයි බුදුනාත් නැත්තම් මේ ලෝකේ මේ විදිහම තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ මට මේ අමුතු දෙයක් මේ ලෝකේ කරන්න නැහැ. දැන් අපි හිතනවා අපි සමාජය වෙනස් කරන්න ඕන, රට වෙනස් කරන්න ඕන, ලෝකය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි කවුරුත් හිතනවා මම වෙනස් වෙන්න ඕන කියලා. මේ වින්ටෝනදී ඒකනේ. ඒ බුදුහාමුදුරුවෝ බැරියට කරන්න කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ බැරියට කරන්නේ කියෙත් නෑ. දැන් අපේ මහලුකෝට කියන්නේ අපි සමාජය වෙනස් කරන්න ඕන, රට වෙනස් කරන්න ඕන. මේ දෆුරුයි මේ සමාජයේ දරුණුයි. මේ අපි ගැටෙන්නේ කියන්නේ ඒ කවදාකවත් බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ ලෝකය වෙනස් කරන්න. සමාජය වෙනස් කරන්න කවදාකවත් බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ. ඇයි? බුදුහාමුදුරුවන්ට මේ ලෝකය වෙනස් කරන්න බෑ. ඒකයි සත්‍යය. බුදුහාමුදුරුවෝ කියන්නේ පැවිදිච්ච ලෝකයක් තුළ ඉපදිච්ච කෙනෙක් විතරයි. ඒ විශේෂත්වය තමයි ඒ ඉපදිච්ච කෙනා ලෝකය හරියටම තේරුම් අරගෙන එතනින් ඉවත් වුණා. ඉවත් වෙලා අපිටත් කිව්වා ඒ මාර්ගය. එහෙනම් ලෝකයේත් එක්ක පැටලෙන්නේ යන්නේ හරි ගැටෙන්න හරි මේක වෙනස් කරන්න හරි අනිත් මිනිස්සුන්ට චෝදනා කරන්න හරි කිව්වේ නෑ. ඇයි? ලෝකය කියන්නේ ඒකයි. දැන් හොඳ මිනිස්සු විතරක් නම් ලෝකයේ තුල ඉන්නේ ආය අන්තිමට නිවනක් ඕනේ. හොඳ විතරක් නම් ලෝකයේ තුල ඉන්න තේරුම් ගන්න ඕන. ලෝකය කියලා කියන්නේ හොඳ නරක දෙක. මේ මෙයාට පේන්නේ ඒක තමයි ලෝකය. එහෙනම් බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක වෙනස් කරන්න හරි ඒකට ගැටෙන්න යන්නේ නෙවෙයි. ඒක තියෙන විදිහට තේරුම් ගන්න. ඒක බුදුහාමුදුරුවෝ උන්වහන්සේ අර උපාදාවක තංගතාන උපාදාවක පිටාවසාර ධම්මතිතා ධම්ම න්‍යාමක ඉදප්පච්චේක. අර බුදුහාමුදුරුවෝ මේක මේ විදිහටම ලෝකයේ තියෙනවා. බුදුහාමුදුරුවෝ මොකක්ද? ඒක හොඳ වශයෙන් තේරුම් ගන්න. තම් තථාගතෝ අபிසම්මුච්චති. බුදුහාමුදුරුවෝ මේක නැහැනේ අවබෝධ කරලා. අபிසමයේ හොඳටම මේක තේරුම් ගන්න. අபிසම්මුච්චිත්ව අபிසමිත්වා පඤ්ඤපේති මේක ලෝකයට පැනෙනවා. මෙන්න ලෝකය. පට්ඨපේති විවරති විභජති උත්තානේ කරොත් මේක විභජනය කරලා වේදා දක්වලා මෙන්න මේකයි ලෝකය කියලා මිනිස්සුන්ට කියලා දුන්නා. අපිට කියන්නේ ඒකේ විදිහට තේරුම් ගන්න එච්චරයි. අමුතුවෙන් ළඟ ඉන්න කෙනා හදන්න හරි අද හොඳ නැහැ මෙයා හොඳ නැහැ කියලා කියන්න එපා නේද? ඒක අපිට අදාළ නැහැ. ඒක අදාළ නැහැ අපිට. බුදුහාමුදුරුවෝ කියන දේශනා කරේ දැන් තුන්මාර්ග සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළා මම සූත්‍රයේ එකම තැනකට බලන්න. ඒක කියන්නේ හොඳට
කියවට පිළිගන්න මොකද විමර්ශනය කරනවා. බුදුහාමුදුරේ දේශනා කරන යම් වික්‍රේ තුන්හා. තවපදහත. මහණෙනි යමක් නුඹලාට අයිති නැත්නම් ඒ සියල්ල දුරු කරන්න. ධම්මෝ පහිනා හිතාවිසුපාය භවිස්සති. ඒ සියල්ල දුරු කිරීම නිසා ඒකාන්තයෙන්ම සැනසෙල්ලක් ලැබෙනවා කියලා කිව්වේ අත්හරින්න. අපිට ආйти නැති හැමදේම අත්හරින්න. ඒකයි නිවනට මඟ. දැන් අපිට ඒකම කියනවා නේද? නිවන දකින්න අත්හරින්න. හැබැයි ඔයත් අත්හරින්න කියන එක පරලවාගෙන ඉන්න ස්වභාවයක් අපිට තියෙනවා. එයි. අපි අත්හරින්න කියලා මොනවද කියන්නේ? අපිට ඕන දේවල් වලින් අපි අත්හරින්න කියලා. ඔයත් අන්තත් ඕන. හැබැයි බොරුවට කියන අත්හරින්න. ඒ කොහොමද අපි නිවන දකින්න මේ දේවල් දුරවා යානවා කාණිකා කඩන් සැමියා කියන නිලුණා මොකද නිවන්නේ? ඔවත් නෙමෙයි. ඔකද බුදුහාමුදුරේ එකක් කියලා තියෙන්නේ. එහෙම එකක් කියන්නේ බුදුහාමුදුරේ. තථාගත දර්ශනය තුළ කිසිම එකක් දැන් බුදුහාමුදුරේ ධර්මයේ තුළ බලන්න තියෙන විශේෂත්වය ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරිසං කල්යාණ. සාත්‍රං සබ්යංජන කේවල මේක මුලමෙද අග යහපත් කොට හොඳටම බලලා දේශනා කරනවා. වැරදීමක් වෙන්නේ බුදුහාමුදුරුවෝ දාපතයි. සබ්බං වාක්කම නැත්නම් සබ්බං වචීකම බුද්දස්ස භගවතෝ ඥානං කරගන්නවා. බුදුරුන්ගේ සියලුම වාක්කරව පවතින්නේ ඥානයේ අනුරූපීව. ඒ නිසා බුදුරුන් පහළ වෙන්නේ හැම වෙලේම ඥාන සම්ප්‍රයුක්තසික පමණයි. ඥාන විප්‍රයුක්තසික බුදුරුන් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා වැරදීමක් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඔයයන්ට අවශ්‍ය දේවල් බුදුහාමුදුරුවෝ අත්හරින්න කියලා කියන්නේ. මොකද අයි ප්‍රශ්නයක් ලෝකයේ තුල මතුවෙන්නේ. දැන් ඔයයන්ට ගෙවල් දරන්න ඕනේ. අපි ප්‍රායෝගිකව බලන්න ඕනේ. ගෙවල් දරන්න ජීවත් වෙන්න දාන්න ඕනේ. රැකියාව කරන්න ඕනේ. රැකියාව කරන්න ඕනේ. විවාහෙන්න අවශ්‍ය කියලා හිතන නැත්නම් විවාහයක් ඕනේ. දරුවෝ හදන්න ඕනේ, දරුවෝ හදන්න ඕනේ. අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ කොතනකවත් ඒ හාන්සි කරලා දැන් ලස්සන අඳින පාන දිනවල කෙනාට ඒක අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. මොකද බුදුහාමුදුරුවෝ එක තැනකින් කියපු දෙයක් තවත් තැනකින් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඒකයි තථාගත දර්ශනයේ තියෙන විශේෂත්වය. දැන් ඒක ගිහියාටයි කවිද්දාටයි කියලා නිවන් දකින මාර්ග දෙකක් නෑ. මේ සකල සත්‍යයෙන් තුන එකම මාර්ගයයි තියෙන්නේ. ඒ කායම යන්නේ කරේමක් ගෝක්ක දේශනා කරේ. ඒක සත්‍යාන විසුද්ධිය. මේ සත්‍යයෙන් විසුද්ධිය නිසා. එතකොට අපි කියන නිවන් දකින්න ඕන කට්ටිය මේ ආවරණ අයින් කරන්න අඳු ආයිත් තමයි කරන්න හොඳට ජීවත් වෙන එක අයින් කරන්න හොඳ කලබලයක වාහන අරගෙන ලස්සන ජීවත් වෙන එක නවත්තන්න. ඒක තමයි මුලා භව. අනුමුලා. දැන් සිනාදවාද සූත්‍රයේ දේශනා කළේ කාටද? ගිහියාට. ඒක ගිහි විනය කියලා කියන්නේ සිනාදවාද සූත්‍රය. ඒතරෝක සමාජයේ කොටසකට වෙලා යුතුයකමයි වාසිකම් ගැන පොදුවිලායකයක් කියනවා. ඒක බලන්න. බුදුහාමුදුරුවෝ කොච්චර කායෝගිකද? මිනිස්සු දිහා කොයිතරම් මානුෂීය විදිහට දැනුවත් කායෝගිකද? අපි ජීවත් වෙන්න ඕනේ පොළේ පය ගහන මිනිස්සු හැටියට. එහෙම නැත්නම් මොනවාට ජීවිතේ නෙවෙයි අපිට තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ගේ ස්වභාවය දන්න හින්දා ඒක වැරද්දක් නොවන නිසා අවශ්‍යතාවයක් නිසා බලන්න සැමියා පිළිබඳ යුතුයකම මතයි. සැමියාට කනවලා තියෙන සැමියාගේ යුතුයකමක් කියලා කියනවා විවිධට නේද? ලස්සන අලංකාර වස්ත්‍ර ආභරණ වලින් සංග්‍රහ කරන්නේ නැති කියලා. එහෙම කරන්නේ සිංහලෝසුත් කියන්නේ. ඇයි ඒක කිව්වේ? ඉස්තිය කියන කෙනා බුදුහාමුදුරුවෝ දාන ස්වභාවයෙන්ම කැමති ලස්සනට අඳිනවා. ඒකට තහංචි පැනෙන්නේ නෑ බුදුහාමුදුරුවෝ. ඒකට තහංචි පැනෙන්නොත් මොකද වෙන්නේ? එතනම ඝට්ටනයක් නෙවෙයි. මේ අවශ්‍යම දේ එපා කියනවා. එතන ගැටුම් සහගතයි. ඒ නිසා තමයි විශාකාවටත් ඒක ප්‍රශ්නයක් නුනේ. දැන් මේකවලලා කරගෙන තමයි පන්සල් ගියේ කියලා නේ. ඒකේ පූර්වාරාමයේදී අපිට තේරෙන තියෙන සාධක. විරුද්ධ වෙන්න බෑ කාටවත්. අපි ප්‍රශ්න අහන වෙලාවට මේ අහන්න ඕනේ. විරුද්ධයි. එතකොට එතනදී විශාකාවට ඉන්නේ අද මේ සෝවාන් ළඟටවත් ආපු නැති කට්ටිය තමයි ඔක්කොම අයින් කරන්නේ. ඕන නිවනට ඕනේ කියලා. හැබැයි සෝවාන් තරයට පත් වෙච්ච කෙනා බොහෝම ලස්සනට ආවරණ කරගෙන ලස්සනට ඇඳුම් ඇඳගෙන විවාහ ජීවිතයක් ගත කරගෙන නිවන් දැකලා මේ නිවන්නේ අහලකවත් ඇවිල්ලා නැතුව ඔක්කොම එපා කියලා අනිත් පැත්තේ ඒව කරන අයට චෝදනා කරන කෙරේ කරන්නේ. අනිත් පැත්තේ ඒකනේ අනුරාධපුර පාර්ලිමේන්තුවේ අපි ඒක අපේ වැරද්ද. ඒ
අපිට අවශ්‍යම දේවල් අපි අපේ මාන්නය නිසා හරි උරුම නිසා හරි අපි අනිත් මිනිස්සෙක්ම හොඳට ඉන්න කෙනෙක් කියලා ලෝකයට පෙන්වන්න ඕනින්ද අපි ඔක්කොම වයින් කරනවා කියලා. ඒවා පරිදින අය දිහා බලලා අපේ කැමැත්ත අපි මේ හංගගෙන ඕනට දුස් කියන්නේ ඕනට දුස් කියනවා. මේ මිනිස්සු පන්සලුත් යනවා. ඒවා හදන්න කියලා මේ හිතාගෙන දෙනවා කියන කතා කරන්නේ. දැන් පොඩි දවසක ගිහලා භාවනා කරනවා. ඒකට පේන්නේ තන්නේ වීදියේ. ඔහොමද කතා කරන්නේ. ඇයි අපි එහෙම කරන්නේ? ඇයි අපේ ඇක්ටිවිටි අපි කැමති ඒවට. හැබැයි අපි අර වැරදි දෘෂ්ටියක් කියන අපි ඔක්කොම යටපත් කරගෙන අපි කරන්නේ අනිත් අයට චෝදනා කරගෙන. ඒක බුදුහාමුදුරේ නිසා තමයි මිනිස්සුන්ට නිවන් දකින්න බැරි හේතු දෙකයි තියෙන්නේ. මහා වුණානේ අපි මේ රූපෝට කල්පනා කරා. අපි මේක දිවදව අහන්න දාන්න ඕන. අමුසෙන් ඕනේ, දරුවෝ ඕනේ, රැකියාව ඕනේ, නිලමුදල් ඕනේ කියලා ඔක්කොම අයින් කරාට ඒවනේ ප්‍රශ්න නිවන් දකින්න. ඒවට ඉබ්බ කියලා කාටවත් නිවන් දකින්න බැරි නෑ. එහෙනම් බුදුහාමුදුරේ ඉස්සෙල්ලම තහනම් කරන්නේ විසුණු වහන්සේ. දැන් කෝටි 54ක් නේ ඊළඟට ජේතවනාරාමේ හදනකොට කොහොමද තියෙන්නේ කෝටි 54ක ආරාමයක් කියලා කොහොමද තියෙන්නේ හිතලා අපරකනේ කෝටි 54ක ඒ ගානක් ඇත්තේ කියන්නේ ඔය ඉන්දර්ශනයක් ඇත්තේ කොහොමද තියෙන්නේ නිවනට බාධාවක් නම් ඕක ඉස්සර තරම කරන්නේ විශ්ව එපා ඕවගින් එපා යන්නේ හැබැයි ඒකට නෑ ඒ ප්‍රශ්නේ තියෙන්නේ භෞතික ලෝකයේ තුල හරි භෞතික වස්තු තුල හරි මේකම මුලින්ම කියනවා අපි පුදුමකට මේවා තිබ්බනම් ලෝකයේ තුල අපේ ප්‍රශ්න හේතු ඒක වෙන්නේ ඒක හොඳට කාර්යබුද්ධිය තියෙනවා කියලා නේ ඒ අපි ලෝකේ ඉපදෙනකොටම ඒක ලෝකයේ තුල තිබ්බනම් අපේ උපතට ඕ අපේ දුක්වලට හරි ඒකේ සම්බන්ධයක් තියෙන්නේ හේතු වෙන්නේ ඒක මම කියන්නේ මොන හේතුව තමයි අපි ලෝකයේ දෙස හෙළන ආකල්පය වැරදිනේ. එතකොට ඒකයි දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ භෞතික ලෝකයේ තුල භෞතික වස්තු තුල මේ ඝට්ටනේ ගැටලුව කියන්නේ අපි ඒක විශ්ලේෂණය කරන ඒක ග්‍රහණය කරගන්න ආකාරය අනුවයි ඒක වැරදි. එතකොට දැන් අපිට අවශ්‍යම දේවල් අපි බෙහෙර කළොත් අපි කොහොමද ජීවත් වෙන්නේ ලෝකයේ තුල? සතුටින් ජීවත් වෙන්නේ නැහැ. අපිට හැමදාම දුකින් ඉන්නේ. අද ඒකයි බුදුහාමුදුරුවෝ අලගත්තු සූත්‍රයේ දේශනා කරන්නේ. ධර්මය හරියට දැනගන්න. හැබැයි ඒක වැරදි දැනීම අල්ලගත්තොත් ඒක තමන්ට මහානයක්. අද ඒක නේද ගොඩක් අය කියනවා. ඒ සර්පය අල්ලන්නේ යන ඔළුවේම අල්ලගන්න කියලා කියන්නේ. කාලෙන් නගුට්ටෙන් අල්ලගත්තොත් මොකද වෙන්නේ? ආපස්සට අපිටම නැස්ත කරලා අපිටම ඉඳවන්නේ. එහෙනම් අද ගොඩක් අය ධර්මය උඩාගෙන යනවා. උඩා ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්මයේ සාකච්ඡා කරනවා. හැබැයි සමහර කට්ටිය නගුට්ටෙන් අල්ලගෙන සමහර කට්ටිය කලෙන් අල්ලගෙන ඊට පස්සේ පීඩා වෙනවා තමයි. ඒ අවශ්‍යම දේවල් අයින් කරලා කොහොමද සතුටින් ජීවත් වෙන්නේ? එහෙනම් ධර්මයේ හරියට දැක්කොත් ඒ දැකපු කෙනාට එයා තමයි ලස්සන මුහ ජීවිතයක් ගත කරන්නේ. ඒ බුදුහාමුදුරුවෝ මහණේ යම් කිසි කෙනෙක් මේ උපාසිකාවක් වගේ වෙන්න ඕන නම් එයා විශාකාවක් වගේ වෙන්න එහෙම කිව්වේ. ඔයත් හොඳම කියලා ඔයත් ගියෝ. නේද? ගියෝ ඉන්නවනේ ගියෝ. එහෙනම් බුදුහාමුදුරුවෝ යමේ උපාසිකාවක් වෙන්න කැමති නම් එයා විශාකාවක් වගේ වෙන්න. යමක් උපාසකයෙක් වෙන්න ඕනේ අනාථ වෙන්න එක වගේ වෙන්න. බලන්න කොච්චර ලස්සනට හිතියද ඒක. ආන් එහෙම වෙන්න ඕනේ. කොච්චර වෙන්නේ මේකෙන් ප්‍රශ්නයක් නිරාකරණය වෙනවා. ඒකට තමයි මොකද විචාර බුද්ධියකින් යුක්ත මේ ධර්මතාවය කියන එක දැනගන්න අවශ්‍යයි. ඉතින් මේක ලොකු පරාසයක් වෙනවා. අපි මේ ප්‍රසන්දිය පටන් ගත්තා. ඒක ඔය එකක් කියන්නේ විකාර පොරව එකතු කරන්න ඕන ගුණාදිය. නැත්නම් එක තරක් අතහැරිච්චාම ඒක තමයි යන්නේ. ඉතින් එතනදලා අපි සංකල්ප කරනවා. ඒ නිසා ධර්මයේ දකිනකොට හාත්පසක් දකින්න. මොකද ධර්මයේ හාත්පසක් දකින්න බැරි වුණොත් අපි එක තැනකින් අරගෙන ඒ තුල වාද විවාද කරනවා. ඒත් අපේ ප්‍රශ්නේ එතනමයි. ඒ නිසා තමයි කොච්චර බලයන්වා භාවනා කරන්න ගිය සිල් සමාදන් ප්‍රශ්නේ තාම කරනවා. ඇයි? අපි එක තැනක් අරගෙන ඒ තැන ඉඳලා කටයුතු කරන්නේ. ඒකම හාත්පසක් දකින්න. ඒක හරියට අර බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවකින් දක්වනවා. අර අන්ධයෝ පිරිසක් ඇතෙක්ව අතගාන. එයා ඒගොල්ලෝ ඇත්ත ගැන විග්‍රහ කරනවා. කොහොමද අන්ධයි? එළ ඇතෙක් අතගාලා. එළ ඇත්ත අතගාලා තියෙනවා.
ඒවට ඒගොල්ලන්ට හාත්පසම අහුන්නේ අරාසෙම දකින්න බැරි වුණා. පොඩ වෙල අත ගාපු කෙනා කිව්වා එත මේ මොකද මේ ප්‍රසංගයේ විතරයි. හේතුව තමයි දැන් චේතනාව මේකේ කම්මං වදාම කියන අනිත් මන චේතනාවම කර්මය කියලා කියනකොට දැන් මෙතන අපි යම්කිසි කර්මයක් උපද්දවගෙන තියෙනවා. පූර්ව ජීවිතේ මරණාසන්න මොහොතේදී කර්මයෙන්ම එළදෙන්නේ. ඒක රූප රසයක් තුල කියන්නේ ගරුක ආසන ආචරණ කතා කියලා හතර ආකාරයකින් ඉදිරිපත් වෙනවා. ඒකෙන් එකක් තමයි අවස්ථාන රූපී ඉදිරිපත් වෙන්නේ. ඒකේ කර්මය තමයි ඉදිරිපත් වෙන්නේ මුලින්ම. ගතින් නිපක් හැටියට කර්ම නිපක් හැටියට කර්මය හරි තුලින් එකක් ග්‍රහණය කරගෙන පහළ වෙනවා. අන්න කර්මය. ඒක ඊට අනුසාරයෙන් තමයි ප්‍රතිසන්දී පහළ වෙන්නේ. ඒ ලබාගත් කර්මය ඇසුරු කරගෙන හරියට කම්මකෙත්තන් විඥානම බීජයෙන් හැදෙන්නේ ලස්සන දේශනා කරද්දී කර්මය කියන ඇසුරු කරගෙන විඥානය කියන බීජය රෝපණය කරනවා. එහෙනම් අපේ පූර්ව ජීවිතයේ මරණාසන්න මොහොතේදී කර්මයක් උපනිශ්‍රේ වුණා අපිට වැටුණා. අපි විසින්ම රැස් කරගත්ත දෙයක්. එහෙනම් අපිට හැදී අපි කුසලයක් තමයි වතුරේ තියෙන්නේ. එහෙනම් අපි කුසලයක් කියන කර්මය කියන එක මතුවලා ඒ තුල විඥානය කියන බීජය රෝපණය වුණා. සුදුසු තැනක් මේක තමයි ප්‍රතිසන්දිත පහළ වුණා කියලා. මනුස්ස ලෝකයේ තුන අපේ ප්‍රතිසන්දිය ලැබුවා. ඒකට එක්ගතිය සැපෙන්නේ තණ්හාවෙන්. එක්ගතිය සැපෙවුවා කියන්නේ දැන් අපිට මරණාසන්න මොහොතේදී දැන් අර කතාවකට කියනවානේ ළඟේ ගහගෙන යන මිනිස්සයා පිටුගහේ දෙල්ලනවා කියලා. පිටුගහේ ඉන්නු වැඩක් නැහැ ගහගෙන යනවා. සත්‍යමත් කරන්නේ නමුත් ඇයි ඒ තමයි මේ ජීවිතේ රැක් ගන්න තියෙන කැමැත්ත. අන්නේ වගේ තමයි. දැන් අපි හිතන්නේ අපි මරණාසන්න මොහොතේදී අපිට වැටුණා කියලා කර්මයක් මේ තිරිසන් ලෝකයේ හරි പ്രേත ලෝකයේ නිරේ හරි උපදින්නේ අකුසලයක් මතක් වුණා කියන්නේ. දැන් මේ තණ්හාවෙන් මේ දෙද්ගතිය සපේන නිසා මොකද කරන්නේ? දැන් අවිද්‍යාවක් තියෙන හින්දා ඒකට ඇතුල් කරනවා. ඒ දැන් මැරෙන්නේ වෙලාවනේ. දැන් අපි කාටවත් මේ වෙන දේ මම මේ කියන්නේ. දැන් මැරෙන්න මොහොතකදී දැන් හරි බයෙන් ඇති ගන්නවා. හරි බයයි. ඒ ඔක්කොම නැති වෙන වෙලාව. එතකොට හිතන්නකො අකුසලයක් අදෝමයි කියන්නේ. දැන් අතනින් පහළ වෙනවා. එක්කෝ මේ කර්මය මතක් වෙනවා. එක්කෝ කර්ම නිමිත්ත මතක් වෙනවා. එහෙම නැත්නම් නැති නිමිත්තක් ඒ තුනේ එකක් කොහොමද මතක් වෙනවා. එතකොට ඔය තුනෙන් එක හිත පිහිටනවා. ඒක අර මේ ළඟේ ගහගෙන යන මිනිස්සයා පිටුපෙත් එළවෙන්නේ මේ මෙතෙන් අතහැරෙනකොට අතෙන්ට හිත පිහිටනවා. ඒ අවිද්‍යාවේ මහලයේ තියෙන දුක්ඛිත පැත්ත. මහල නිසා ඒක තුළ අර තණ්හාවෙන් මේකට මොකද දෙද්දතිය සපයලා ඔන්න රෝපණය වෙනවා. ඒ සුදුසුතැනි. ඒ වගේ තමයි අපි මනුස්ස ලෝකයේ තුලත් අද මේ විදිහට ප්‍රතිසන්දිය කරලා තියෙන්නේ. ඒතරම කර්මයේ ශේෂ්ත්‍රය කරගෙන විඥානය කියන මේක රෝපණය වෙලා තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේක තමයි මේකේ තියෙන ගැඹුරු යටින් දුවන පැතිකඩ. මේක තමයි තේරුම් ගත යුතු දේ. ඒක තේරුම් ගන්න හොඳ බුද්ධියක් තියෙනවා. මේ කියන දේ වචන වශයෙන් කියවට මේ වචන නෙමෙයි ධර්මයේ කියලා කියන්නේ. මේ වචනේ සම්මුතිය. දැන් අපි මේ කතා කරන වචන ඔක්කොම සම්මුතිය. ඒ මේ කතා කරන හැම වචනයක්ම මිනිසා විසින් නිර්මාණය කරගත්තා. ඒ නිසා තමයි කියේ අර මේ අට කතාවල සංකේත වචන සත්‍ය. ලෝක සම්මුතිකාරය. මේ ලෝකයේ සම්මුතිය අනුරූපීව මේ සංකේත වචනානුසාරයෙන් පවසන වචනේ අපේ විවහාරයට අනුව සත්‍යයි. අසත්‍යයක් නෙවෙයි. ඒ පරමාර්ථ වචන සත්‍යයි. ධම්මානේ අතලක්කලා. හැබැයි ධර්මයේ සත්‍යයක් වෙන්නේ සම්මුතියක් නිසා නෙවෙයි. ලෝකයා පිළිගන්නේ ඇත්තටම තියෙන හින්දා. ඒක අපි මේ කතා කරන වචනය සත්‍යද නෙවෙයි. එහෙනම් මම මේ බණ කියන උපකාර කරගත්ත මානාව නැත්නම් මේ අක්ෂරය වචන කියන්නේ සම්මුතිය. ඒක ධර්මයේ තේරුම් ගන්න කියලා වචන ඉක්මවා දකින්න ඕන. ඒකට තමයි සමාධිමත් සිතක් අවශ්‍ය කරන්නේ. ඒතර වචන වල කැඩෙන්නේ නැහැ. මොකද අපිට ලෝකයේ තුල හැම අවුලක්ම පැනනවා කියන්නේ මේ වචන වල කැඩෙච්ච හින්දා. ඇයි? මේ අපිට සංඥා ලැබෙන වචන ඔස්සේනේ. වචන අපිට සංඥා ලැබෙන වචන ඔස්සේ. දැන් ඔයත් විඥානය කියනකොට ඒ විඥානය කියන වචන අනුසාරයෙන් තමයි සංඥාවක් කියන්නේ. අදහසක් කියන්නේ. ආ විඥානය කියන්නේ මේක. වචනයෙන් ගන්න දේ විඥානය.
දැන් විඥානයේ මොකක්ද දෙයක් කියන්නේ පාට නෑ මොකක්ද එන්නේ විඥානය. නෑ. විඥානය කියන්නේ මොකක්ද දෙයක් නෙවෙයි. විඥානය කියන්නේ ක්‍රියා මාත්‍රයක්. විඥානය කියන්නේ ඒක හතරක් ක්ෂණෙකින් නිරුද්ධ වෙන එක. දෙයක් නෙවෙයි විඥානය. ඒක අනුරාධ අපේ සංඥාවේ ඇති කරන මුලාව. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මරීචිකෝපමා සංඥා. සංඥාව කියන්නේ මිරිමුවක්. ඊට පස්සේ කියන වායෝපමාංශ විඥාන. විඥානය කියන්නේ මායාව. දැන් බලන්න හොඳට අරගෙන ඉන්න. මේ ගන්න සංඥා මිරිමුවක්. විඥානය කියන්නේ මායාව. ඒකෝට අපි අවබෝධයෙන් කියනොත් එනයි විඥානයකට අහුවෙනවා සංඥාවට අහුවෙනවා. ඒකෝට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහ තමයි අපි සත්‍යය අරගෙන කියන්නේ. ඒක ගන්න මේ සිත කය තමයි නාම රූප ස්කන්ධ හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. ඒක බලන්න. ප්‍රතිසන්දේ වශයෙන් ලෝකයේ තුල අපි හැටියට ඉපදුනේ සිතක් පමණයි. රූපය ඒ ආශ්‍රය කරන රූප රාශියක් පහළනවා. ඒ ඔස්සේ අපේ සංඥා අපි ක්‍රමයෙන් වැඩෙනකොට ජීවිත අපේ සංඥා එකතු වෙනවා. එක සංඥා ගොඩාක් එකතු වෙනවා. ඒ අපි ගොඩාක් උගත් අය කියන්නේ සංඥා ගොඩාක් එකතු කරගත් අය තමයි උගත් කියලා. උගත් කියන්නේ සංඥා ගොඩාක් එකතු කරගත්ත පිරිසක්. උගතයි. එතකොට ඒ සංඥාව කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි. අනිත්‍ය දෙයක්. ඒ නිසා තමයි අපි ඉගෙන ගන්න දේවල් අපිට කාලයක් වුණ අමතක කරලා යන්නේ. එහෙම නෙවෙයි. දැන් අපි පොඩි කාලේ අපපාඩම් කරලා අමාරුවේ ඉගෙන විභාගයට දීපු දේවල් දැන් මතක නෙවෙයි. ඇයි? අන්න සංඥාවේ තියෙන අනිත්‍ය ස්වභාවය. එතකොට දැන් මේ සංඥාව පරලවා ගත්ත නිසා සංඥාවෙන් චෛතසික ධර්මයක්. ඒක සිතක් ගණන් ගන්න සංඥාව ගැන මතක් කරනකොට හේතුව තමයි චෛතසික ධර්ම පහළ වෙන්නේ සිතකින් තොරව. ඒ නිසා මම යම් වෙලාවක සංඥාව කියලා කියන්නේ ඒක දැනගන්න මේ සිත ගැන තමයි මෙතන කියන්නේ. ඒ යෝනෝන් පෙරපස නොවි එකට මතක ගන්නවා ඒකටම නිරුද්ධ වෙනවා. ඒ නිසා. එතකොට දැන් බලන්න මේ සංඥාවේ තියෙන අවුල හින්දා අපි කොච්චර මුලාවටපත් වෙලා මේ ලෝකයේ ප්‍රශ්න හදාගෙන තියෙනවද? ගැටලු හදාගෙන තියෙනවද කියලා. දැන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුත්ත නිපාතේ වාගන්ධේ සූත්‍රය. ඉතින් දේශනා කරනවා දැන් බලන්න මේ සංඥාව අපිට කොච්චර හානි කරනවද කියලා. බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරනවා සංඥා විරත්තස්සන සම්පේදන්තා. මහණෙනි අපිට කියන්නේ සංඥාව හැටියට දැනගෙන සංඥාවෙන් මිදුණා. සංඥාව ඉක්මවා ගියා නම් සම්පේදන්තා. එයාට මේ ලෝකයේ තුල ග්‍රන්ථ කියලා කියන ගැටලෙන තැන, පැටලෙන තැන. කියන මේ ලෝකයේ කිසිම තැනක් හම්බෙන්නේ නැහැ කියන පැටලෙන්නේ. ගැටලෙන තැනක් නැහැ කියනවා සංඥාව හරියට දැක්කම. සංඥා විරත්තස්සන සම්පේදන්තා. පඤ්ඤා විරත්තස්සන සම්පිමෝහ. ප්‍රඥාවෙන් හරියට මේක දැක්කම එයාට මේ ලෝකයේ තුල කොහෙවත් නැහැ කියන උදාව වෙන තැන. සංඥාන්ත දිට්ඨිං කියන්නේ අපි මේ එකතු කරගන්න සංඥාවම එකම සත්‍ය මේක තමයි හරි. මම කියන දේ විතරයි හරි කියලා ගත්තාම එතන දෘෂ්ටිය. සංඥාන්ත දිට්ඨිං කියන්නේ තේ ධට්ඨයන්ත. අන්න සංඥාව එකම සත්‍ය හැටියට අරගෙන ඊට පස්සේ තේ ධට්ඨයන්ත. විචරන්ති ලෝකේ අන්න ලෝකයේ දුර ඕනෝන් පැටලෙනවා. ගැටෙනවා. වාද විවාද කරගන්නවා. රණ්ඩු සරුවල් වෙනවා කියලා දේශනා කරනවා. ඊළඟ සංඥාව කොච්චර දුර ගමන් කරාද? කොහොමද එහෙම වෙන්නේ? දැන් හිතන්නකෝ මම මේක විතරම මතක් කරගන්නවා. දැන් අපේ භාෂාව තුළ දැන් අපි මේ සිංහල භාෂාව හොඳින් ඕනේ භාෂාව අපි විවහාර කරනකොට ඒක අපි හදාගත්තේ මේ භාෂාව කියන්නේ. සිංහල කියන්නේ අපි විසින් නිර්මාණය කරගත්ත දේ භාෂාව. එතකොට සංකේත වචන අනුසාරයෙන් එතකොට මේ භාෂාව තුළ තියෙනවානේ පරුස වචන කියලා කොටස්. පරුස වචන මම කියන්නේ ඔය සදාචාර සම්පන්න බවට කහානියක් නිසා. ඔය පරුස වචන එක ගන්න දෙයක් නෑ. මේ පරුස වචන ටික ඔයගොල්ලෝ දන්න වචන ටිකක් තියෙනවා ඒක කරගත්ත ටික. එතකොට බලන්න තවත් වචන ටිකක් තියෙනවා මොකද වචන ටික. දැන් මම මේ කතා කරන්නේ ඔන්න අපි කියනවා කරුණාව. මෛත්‍රිය. අපි මේ මෙයාහරි කරුණාවන්තයි. මෙයාහරි බොහොම උගත්. බොහොම හොඳයි. ඒවා වරුණා කරාට ඔන්න මොකද සතුටක් ඇති වෙනවා. හැබැයි අර පරුස වචන කියනකොට මට දැනනවා කියලා යැදෙනවා දැන් මොනසයක් එක්ක. එතකොට බලන්න
කරුණා මෛත්‍රිය කියන්නේ ඕලියන්නේ අපි උපකාර කරගත්ත අක්ෂර ටිකම නෙවෙයිද ඒ භාෂාවේ තියෙන අර පරස වචන වලට එකතු කරගෙන තියෙන්නේ. දැන් මොකද උනේ? ඒ වචන ටිකක් පිළිවෙලකට තියලා අපි එකට අර්ථයක් පමුණවලා සම්මත කරගෙන තියෙනවා මේක පරස වචන. මේවා හොඳ වචන. ඒක සම්මතයක් විතරයි. ඒක සංඥාවක් වෙනකොට එන්නේ. අපි පොඩි කාලේ බලලා තියෙන මේවා පරස වචන, මේවා හොඳ වචන. ඒ සංඥා ටිකම අපි ඔබේ තියෙනවා. ඒක බලන්න පොඩි දරුවෙක් ඉන්න ඕක තමයි මෙතන ඔයාලට මේ පරසෝතන එකක් කියාගෙන ඉන්නකොට ළම ටිකක් අපේ නියම කරගන්න. ඇයි අන්න සංඥාවේ අපේ සංඥාව දිලට හොඳ නැහැ. නරකයි. දරුණු. ඉනිසා ටක්කා මගෙත් එකතුට ගැටෙනවා නම් මම කියන්නේ කීප දිවටිනවා අන්න ගැටෙනවා. ඒක නිකන් එදී සමාජයේ කවුරු හරි කෙනෙක් ඔයාලට මේ වචනයක් කිව්වොත් එහෙම මේ හොඳට hina වෙලා ඉන්නේ එකපාරට මොකද වෙන්නේ? මූණේ හැකියන, රතු වෙන, බණින් එක්ක බණින් කරන්නේ මොකද? ඔය විතරක් සැරේ කතා කරනවා. ඒතර හිතන්න ඕනේ පොඩි දරුවෙක් ඉන්නවා. උඩා දරුවෙක් ඉන්නවා. එයාට තාම සිංහල දන්නේ නැහැ. ඒ සිංහල දන්නේ නැහැ. එයා දන්නේ නැහැ පරසවචන. ඒක කතාවක් කියනවා. එතකොට මේවා පරසවචන කියලා දන්නේ නැති ළමයෙක් අපි පරසවචන උඩා කියලා බණිනවා කියන්නේ. මොකද වෙන්නේ? ඔය ළමයි කේන්ති නේද? කේන්ති නේද? කේන්ති යන්නේ. ඊළඟ තරහ ගන්නවා. අපි මිනාවි ළමයිට පරසවචන කියලා හොඳටම බණිනවා. හැබැයි ළමයිට ගන්න ඒ શબ્දේ එනවා. හැබැයි සංඥාවක් නැහැ නේම පරසවචන. ඒ නිසා කේන්ති යන්නේ. ඒ වගේම අපි සිංහල භාෂාව දන්නේ නැති මිනිස්සුන්ට හොඳටම බණිනවා පරසවචන කියලා. වැරද්දක් කරනවා. හැබැයි ඒ මිනිස්සයා ඒකට ප්‍රතිචාර කරනවා. නෑ. ඇයි? එයාට සංඥාවක් නැහැ. මේක පරසවචනයක්. එහෙනම් ඒතර බලන්න දැන් මොකද මේ එකම වචනය එක පිළිසෙකට කේන්ති යනවා තවත් කෙනෙකුට මුකුත්ම ශබ්ද මාත්‍රයකින් විතරක් ගෑ මුකුත් අදහසක් නැහැ කේන්ති යන්නේ මොකක්ද හේතුව සංඥාව අපි වැරදි සංඥාව කියන ග්‍රහණය කරන්නේ වැරදිව ග්‍රහණය කරන්නේ ඒක මේ ගැටයන්ට විචාරම් කියනවා ඒක තමයි ලෝකයේත් ඒක හැක්කෙන්නේ ගැටෙන්නේ ඒතර පොඩි දරුවෝ පරිසවචනේ දන්නේ නිසා මේ පරිසවචනේ එයාට කොච්චර දැනනද එයාට කියලාම නෑ සිංහල භාෂාව දන්නේ කෙනාට කොච්චර පරිසවචනේ කියලා එයාට දාගන්න ඒක තරහ යන්නේ ඇයි මොකද බලන්න මේ කියන්නේ මේ එකම වචනේ දැන් එයාට කිව්වොත් තරහ යනවා ඇයි සංඥාවේදී ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අර බාහිර දාර්ශනිකයේ තෙරුන් වහන්සේ කිව්වේ දිත්තේ දිත්තම සුතේසුම උත්තර ගැඹුරු අර්ථයක් තියෙන අපි කිව්වට නිකම්ම ඔක විශ්ලේෂණය කරගෙන යනකොට සුතේසුතම ඇහෙච්චදී ඇහුණා විතරක් කියලා ගන්න එච්චරයි. පරසවචනයක් කිව්වනම් ඒක ශබ්ද මාත්‍රයක් විදිහට ගන්න. ඒක ඉතින් ගැටෙන්නේ නැහැ. බලන්න කොච්චර අන්නේ ප්‍රශ්න ඉහෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලාට කොච්චර ඇවිල්ලා කට්ටිය දැන්න ගානක් ශබ්දය එනවා. ඒ සංඥාව හරියට දැනගෙන ඉන්නේ ඒ නිසා සංඥාව ඉක්මවා කියනවා. සංඥාව ඉක්මවා කියපු නිසා අර කොච්චර ඉන්න කිව්වොත් වැඩක් නැහැ. ඒ ඒවා එයා ඔහොම ගිහින් ඒ නිසා අර නිකම්ම වචන ටිකක් විතරයි. ඒ නිසා බලන්න. යෙදෙන දොරේ වුණත් මේක හරියට දන්නවා නම් කොච්චරනම් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද? සෑමයට තරහ කියලා විවිධ බලන වෙලාවේ විවිධ ධර්මයන් හරියට දන්නවා මේක වචන ටිකක් විතරයි කියලා ගත්ත ගමන් එක පැත්තකින් නිවෙනකොට අනිත් පැත්තෙන් ඇවිල්න්නේ නැහැ. දැන් මොකද්ද ප්‍රශ්න අවුලෙන් අවුලටපත් වෙන්නේ එක පැත්තකින් ඇවිලෙනකොට අනිත් පැත්තෙන් ඊට වඩා ඇවිල්ලා සංඥාවට උනාලා ඒ ගැටේ අන්තරික්ෂය අනිත් ගැටෙනවා ඒක ධර්මයේ ඕන කරන්නේ අනේදී ප්‍රශ්න දෙක ගන්න මිසක් ධර්මයේ තුලින් අප ප්‍රශ්න හදා ගන්නවා නම් එතන ධර්මයක් නැහැ කියලා තේරුම් ගන්න. ඒක ධර්මයේ කියන්නේ වචන ටිකක් ග්‍රහණය කරගෙන ඉන්නේ නෙවෙයි. දැන් අපි හොඳට ධර්මයේ දාන්න වෙනවා. උනා පරවලා හොඳ දාන්න වෙනවා. හැබැයි ඒක ධර්මයක් දැනීමක් වෙන්නේ. ඒක ධර්මයේ දැනගත්තා වෙන්නේ ඒක ජීවිතයේ ඒ අවස්ථාවන් තුළ තමන්ට ප්‍රශ්න දෙහා ගන්න පුළුවන් වෙනවා. ධර්මයේ පාඩයක් කරගෙන. ඒක බලන්න සංඥාව කියන එක හරියට ඔයත්ෝ තේරුම් ගන්නවා. අනිත් අය කොච්චර ඔයත් අපහාස කරලා බෑන්නක් දුස් කිව්වා කොච්චර ප්‍රාණවචනේ කතා කරා තමන්ට ඒ තුලින් චූටි කේන්තියක් අපියන්නේ.
ඇයි සංඥාව හරියට දැනගෙන හිතපු නිසා ඒ තමයි රක්කෝස භාගද්වාජ බමුණා නේ බුදුහාමුදුරුවෝ දැනගෙන මෙවරම මානිනවා. දැන් ඊට පස්සේ ආයෙ ඉවරද කියලා. ඊට පස්සේ කිව්වා මම එකක්වත් පිළිගන්නේ නැහැ. ඔයා මේවා නෑ කියලා කොච්චර සරලද කියලා. ඊට පස්සේ ওই විදිහේ කොච්චර ඇවිල්ලා කට්ටිය දැනනවා. දොස් කියලා අපහාස කරලා ඒකක්වත් දන්නේ නැහැ. ඒ වගේම තමයි මොකද වචන. දැන් බුදුහාමුදුරුවෝට ගොඩක් කට්ටිය ප්‍රශංසා කරනවා. උදේට වර්ණනා කරනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ වර්ණනා කරන අය ගැනවත් අමුතු දෙයක් නෑ. අනේ උන්වහන්සේ දාන්නා මේ හොඳ වචනෙට වර්ණනා කරන්නේ ඒ දැන් කරුණාව, මෛත්‍රිය, පින්වන්තයි, ගුණවන්තයි, හොඳයි, සීලවන්තයි ඔක්කොම සංඥාත්මක වචන ටිකක් නේ. අර අනුස වචන ඒ මතයි කියන්නේ අර අනුස වචනේ නීති අතර වෙනසක් නේ. හැබැයි සම්මුති ලෝකයේ වෙනසක් තියෙනවා. ඒක හරි. හැබැයි වචන වශයෙන් ගත්තාම ඒක අමුතු දෙයක් ශබ්ද මාත්‍රයක් විතරයි. අපි මොකද කරන්නේ? නරක වචන කියලා අපි සම්මත කරගත්ත දේ ඇහිච්ච ගමන් අපි ගැටෙනවා. හොඳයි කියලා සම්මත කරගත්ත වචන ටික ඇහිච්ච ගමන් අපි ඒකට ඇදෙනවා. ඔය දෙකේ නෙමෙයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඔය දෙකෙන්ම අයින් වෙන්න. ඒකට 아무තු දෙයක් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ලෝකයේ තුල ජීවත් වෙන හරිය ලේසි. හරියට මේ ධර්මතාවය දන්නවා. ඔය ලෝකයේ තුල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ලෝකයේ විශ්ලේෂණය කරන විදිහ. එතනයි අපි යමක් දිහා බලලා අපි යමක් දිහා අහලා අපි ඒක විග්‍රහ කරන විදිය එක්ක තමයි ප්‍රශ්නයක් ඇති වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක මටත් පොදුයි, ඔයයන්ටත් පොදුයි, බුදුවරුන්ට හැමෝටම පොදුයි. දැන් බලන්න. දැන් බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලාගේ අන්තිම ලෝකයක් ජීවත් වුණාද කොහොමද? නේ මේ අපි ඉන්න ලෝකේ තුලම ජීවත් වෙනවා. අපිට පේන දේම පේනවා. ඇහෙනවා. කනවා බොනවා. ස්පර්ශ ලැබෙන ඔක්කොම. හැබැයි උන්වහන්සේලා ලෝකේ එපා මේ මුකුත් තෝරන්නේ නැහැ කියලා කනවා. ලෝකයට බැන්නද මිනිස්සුන්ට බැන්නද චෝදනා කරාද? නෑ ඇයි? ලෝකේ වැරද්දක් නෑ. ඇයි? ඒ නිසා තමයි අර පච්චේ සූත්‍රය සංයුත නිකායේ දේශනා කරන්නේ. අර උපාදාව කතා කරනවා. මම ඉදුණාත් නැත්නම් මේ ලෝකේ මේ විදිහම තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ මට මේ අමුතු දෙයක් මේ ලෝකේ කරන්න නැහැ. දැන් අපි හිතනවා අපි සමාජය වෙනස් කරන්න ඕන, රට වෙනස් කරන්න ඕන, ලෝකය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි කවුරුත් හිතනවා මම වෙනස් වෙන්න ඕන කියලා. මේ වින්ටෝනදී ඒකනේ. ඒ බුදුහාමුදුරුවෝ බැරියට කරන්න කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ බැරියට කරන්නේ කියෙත් නෑ. දැන් අපේ මහලුකෝට කියන්නේ අපි සමාජය වෙනස් කරන්න ඕන, රට වෙනස් කරන්න ඕන. මේ දපුරුයි මේ සමාජයේ දරුණුයි. මේ අපි ගැටෙන්නේ කියන්නේ ඒ කවදාකවත් බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ ලෝකය වෙනස් කරන්න. සමාජය වෙනස් කරන්න කවදාකවත් බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ. ඇයි? බුදුහාමුදුරුවන්ට මේ ලෝකය වෙනස් කරන්න බෑ. ඒකයි සත්‍යය. බුදුහාමුදුරුවෝ කියන්නේ පැවිදිච්ච ලෝකයක් තුළ ඉපදිච්ච කෙනෙක් විතරයි. ඒ විශේෂත්වය තමයි ඒ ඉපදිච්ච කෙනා ලෝකය හරියටම තේරුම් අරගෙන එතනින් ඉවත් වුණා. ඉවත් වෙලා අපිට කිව්වා ඒ මාර්ගය. එහෙනම් ලෝකයේත් එක්ක පැටලෙන්නේ යන්නේ හරි ගැටෙන්න හරි මේක වෙනස් කරන්න හරි අනිත් මිනිස්සුන්ට චෝදනා කරන්න හරි කිව්වේ නෑ. ඇයි? ලෝකය කියන්නේ ඒකයි. දැන් හොඳ මිනිස්සු විතරක් නම් ලෝකයේ තුල ඉන්නේ ආය අන්තිමට නිවනක් ඕනේ. හොඳ විතරක් නම් ලෝකයේ තුල ඉන්න තේරුම් ගන්න ඕන. ලෝකය කියලා කියන්නේ හොඳ නරක දෙක. මේ අපිට පේන්නේ ඒක තමයි ලෝකය. එහෙනම් බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක වෙනස් කරන්න හරි ඒකට ගැටෙන්න යන්නේ නෙවෙයි. ඒක තියෙන විදිහට තේරුම් ගන්න. ඒක බුදුහාමුදුරුවෝ උන්වහන්සේ අර උපාදාවක තංගතාව උපාදාවක පිටාවසාර ධම්මතිතා ධම්ම න්‍යාමක ඉදප්පච්චේක. අර බුදුහාමුදුරුවෝ මේක මේ විදිහටම ලෝකයේ තියෙනවා. බුදුහාමුදුරුවෝ මොකක්ද? ඒක හොඳ වශයෙන් තේරුම් ගන්න. තම් තථාගතෝ අபிසම්මුච්චති. බුදුහාමුදුරුවෝ මේක නැරේ අවබෝධ කරලා. අபிසමයේ හොඳටම මේක තේරුම් ගන්න. අபிසම්මුච්චිත්ව අபிසමෙත්වා පඤ්ඤපේති මේක ලෝකයට පැනෙනවා. මෙන්න ලෝකය. පට්ඨපේති විවරති විභජති උත්තානේ කරොත් මේක විභජනය කරලා වේලා දක්වලා මෙන්න මේකයි ලෝකය කියලා මිනිස්සුන්ට කියලා දුන්නා. අපිට කියන්නේ ඒකේ විදිහට තේරුම් ගන්න එච්චරයි. අමුතුවෙන් ළඟ ඉන්න කෙනා හදන්න හරි අද හොඳ නැහැ මෙයා හොඳ නැහැ කියලා කියන්න යන්න එපා කියලා. ඒක අපිට අදාළ නැහැ. ඒක අදාළ නැහැ අපිට.
බුදුහාමුදුරේ කියන දේශනා කරේ. දැන් තුන්මාර්ග සූත්‍රයේදී බුදුහාමුදුරේ දේශනා කළා මම සූත්‍රයේ එකම කෙනෙක් නෑ. ඒක කියන්නේ හොඳට මම කියවට පිළිගන්න හොඳට විමර්ශනය කරනවා. බුදුහාමුදුරේ දේශනා කළ යම් වික්‍රේ තුන්මාර්ග. තවපදහත. මහණියම නුඹලාට අයිති නැත්නම් ඒ සියල්ල දුරු කරන්න. ධම්මෝ පහිනා හිතාවිසුපාය භවිස්සති. ඒ සියල්ල දුරු කිරීම නිසා ඒකාන්තයෙන්ම සැනසෙල්ලක් ලැබෙනවා කියන කිව්වේ අත්හරින්න. අපිට ආයතන නැති හැමදේම අත්හරින්න. ඒකයි නිවනට මඟ. දැන් අපිට ඒකම කියනවා නේද? නිවන දකින්න අත්හරින්න. හැබැයි ඔයත් අත්හරින්න කියන එක පරලවාගෙන ඉන්න ස්වභාවයක් අපිට තියෙනවා. එයි. අපි අත්හරින්න කියලා මොනවද කියන්නේ? අපිට ඕන දේවල් වලින් අපි අත්හරින්න කියලා. ඔයත් අත්හරින්න ඕන. හැබැයි බොරුවට කියන අත්හරින්න. ඒ කොහොමද අපි නිවන දකින්න මේ දේවල් දුරවා යානවා ආනිලා කඩන් සැමියා කියන නිලුණා මොකද දෙන්නේ? ඔවත් නෙමෙයි. ඔහේ බුදුහාමුදුරේ එකක් කියලා තියෙන්නේ. එහෙම එකක් කියන්නේ බුදුහාමුදුරේ. තථාගත දර්ශනය තුළ කිසිම එකක් දැන් බුදුහාමුදුරේ ධර්මයේ තුළ බලන්න තියෙන විශේෂත්වය ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරිසං කල්යාණ. සාත්‍රං සබ්යංජන කේවල මේක මුලමෙද අග යහපත් කොට මුදකම බලලා දේශනා කරනවා. වැරදීමක් වෙන්නේ බුදුරුවෝ කවදාකවත්. සබ්බං වාක්කම නැත්නම් සබ්බං වචීකම බුද්දස්ස භගවතෝ ඥානං කරගන්නවා. බුදුරුවෝගේ සියලුම වාක්කරව පවතින්නේ ඥානයේ අනුරූපීව. ඒ නිසා බුදුරුවෝ පහළ වෙන්නේ හැම වෙලේම ඥාන සම්ප්‍රයුක්තසේ පමණයි. ඥාන විප්‍රයුක්තසේ බුදුරුවෝ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා වැරදීමක් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඔයයන්ට අවශ්‍ය දේවල් බුදුහාමුදුරුවෝ අත්හරින්න කියලා කියන්නේ. මොකද අයි ප්‍රශ්නයක් ලෝකයේ තුල මතුවෙන්නේ. දැන් ඔයයන්ට ගෙවල් දරන්න ඕනේ. අපි ප්‍රායෝගිකව බලන්න ඕනේ. ගෙවල් දරන්න ජීවත් වෙන්න දාන්න ඕනේ. රැකියාව කරන්න ඕනේ. රැකියාව කරන්න ඕනේ. විවාහෙන්න අවශ්‍ය කියලා හිතන නැත්නම් විවාහයක් ඕනේ. දරුවෝ හදන්න ඕනේ, දරුවෝ හදන්න ඕනේ. අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ කොතනකවත් ඒ තරම් කරලා දැන් ලස්සන අඳින පාන දිනවල කෙනාට ඒක අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. මොකද බුදුහාමුදුරුවෝ එක තැනකින් කියපු දෙයක් තවත් තැනකින් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඒකයි තථාගත දර්ශනයේ තියෙන විශේෂත්වය. දැන් ඒක ගිහියාටයි කවිද්දාටයි කියලා නිවන් දකින්න මාර්ග දෙකක් නැහැ. මේ සකල සත්‍යයෙන් තුන එකම මාර්ගයයි තියෙන්නේ. ඒ කායම යන්නේ කරේමක් ගෝක්ක දේශනා කරේ. ඒක සත්‍යාන විසුද්ධිය. මේ සත්‍යයෙන් විසුද්ධිය නිසා. එතකොට අපි කියනවා නිවන් දකින්න ඕන කට්ටිය මේ ආවරණ අයින් කරන්න අඳු ආයිත් තමයි කරන්න හොඳට ජීවත් වෙන එක අයින් කරන්න හොඳ කලබලයක වාහන අරගෙන ලස්සන ජීවත් වෙන එක නවත්තන්න. ඒක තමයි මුලා භව. අනුමුලා. දැන් සිනාදවාද සූත්‍රයේ දේශනා කළේ කාටද? ගිහියාට. ඒක ගිහි විනය කියලා කියන්නේ සිනාදවාද සූත්‍රය. ඒතරෝක සමාජයේ කොටස් හතරකට බෙදලා යුතුයකමයි වාසිකම් ගැන පොදුවිලායකයක් කියනවා. එතන බලන්න බුදුහාමුදුරුවෝ කොච්චර කායෝගිකද? මිනිස්සු දිහා කොයිතරම් මානුෂීය විදිහට දැනුවත් කායෝගිකද? අපි ජීවත් වෙන්න ඕනේ පොළේ පය ගහන මිනිස්සු හැටියට. එහෙම නැත්නම් මොනවට මහාගත ජීවිතේ නෙවෙයි අපිට තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මිනිස්සුගේ ස්වභාවය දන්න හින්දා ඒක වැරද්දක් නොවන නිසා අවශ්‍යතාවයක් නිසා බලන්න සැමියා පිළිබඳ යුතුයකම මතයි. සැමියාට කනවලා තියෙන සැමියාගේ යුතුයකමක් කියලා කියනවා. විවිධ නේද? ලස්සන අලංකාර වස්ත්‍ර ආභරණ වලින් සංග්‍රහ කරන්නේ නැති කියන්නේ. එහෙම කරන්නේ සිංහලෝසුත් කියන්නේ. ඇයි ඒක කිව්වේ? ඉස්තිය කියන්නේ බුදුහාමුදුරුවෝ දාන ස්වභාවයෙන්ම කැමති ලස්සනට අඳිනවා. ඒකට තහංචි පැනෙන්නේ නෑ තුන. ඒකට තහංචි පැනෙන්නොත් මොකද වෙන්නේ? එතනම ගන්නයක් නෙවෙයි. මේ අවශ්‍යම දේ එපා කියනවා. එතන ගැටුම් සහගතයි. ඒ නිසා තමයි විශාකාවටත් ඒක ප්‍රශ්නයක් නුනේ. දැන් මේකවලලා කරගෙන තමයි පන්සල් ගියේ කියලා නේ. ඒකේ පූර්වාරාමයේදී අපිට තේරෙන තියෙන සාධක. විරුද්ධ වෙන්න බෑ කාටවත්. අපි ප්‍රශ්න අහන වෙලාවට ඒ අහන්න ඕනේ. විරුද්ධයි. ඒකෝට එතනදී විශාකාවට ඉන්නේ අද මේ සෝවාන් ළඟටවත් ආපු නැති කට්ටිය තමයි ඔක්කොම අයින් කරන්නේ. ඕන නිවනට ඕනේ කියලා. හැබැයි සෝවාන් තරයට පත් වෙච්ච කෙනා බොහෝම ලස්සනට ආවරණ කරගෙන ලස්සනට ඇඳුම් ගන්න හැදගෙන විවාහ ජීවිතයක් ගත කරගෙන නිවන් දැකලා.
මේ නිවන්නේ අහලකටවත් ඇවිල්ලා නැතුව ඔක්කොම එපා එපා කියලා අනිත් පැත්තේ ඒව කරන අයට චෝදනා කරන කෙරේ කරන්නේ. අනිත් පැත්තේ ඒකනේ අනිවාර්යයෙන් පාඩුවන්නේ නැහැ. අපි ඒක අපේ වැරද්ද. අපිට අවශ්‍යම දේවල් අපි අපේ මාන්නය නිසා හරි උරුම නිසා හරි අපි අනිත් මිනිස්සෙක්ම හොඳට ඉන්න කෙනෙක් කියලා ලෝකයට පෙන්වන්න ඕනින්ද අපි ඔක්කොම වයින් කරනවා කියලා. ඒවා පරිදිලා අය දිහා බලලා අපේ කැමැත්ත මේ හංගගෙන ඕනට දුස් කියන්නේ ඕනට දුස් කියනවා මේ මිනිස්සු පන්සලක් කියනවා ඒවා හදන ඒවා මේ හිතාගෙන දෙනවා දකින්න කතා කරන්නේ දැන් පොඩි දවසක ගිහලා භාවනා කරනවා ඒකට පේන්නේ තන්නේ විදිය ඔහොම කතා කරන්නේ ඇයි අපි එහෙම කරන්නේ ඇයි අපේ ඇක්ටිවිටි අපි කැමති ඒවට හැබැයි අපි අර වැරදි දෘෂ්ටියක් කියන අපි ඔක්කොම යටපත් කරගෙන අපි කරන්නේ අනිත් අයට චෝදනා කරගෙන. ඒක බුදුහාමුදුරේ නිසා තමයි මිනිස්සුන්ට නිවන් දකින්න බැරි හේතු දෙකයි තියෙන්නේ. මහා වුණානේ අපි මේ රූපෝට කල්පනා කරා. අපි මේක දිවාදව අහන්න දාන්න ඕන. අමුසෙන් ඕනේ, දරුවෝ ඕනේ, රැකියාව ඕනේ, නිලමුදල් ඕනේ කියලා ඔක්කොම අයින් කරාට ඒව නෙවෙයි ප්‍රශ්න නිවන් දකින්න. ඒවට ඉබ්බ කියලා කාටවත් නිවන් දකින්න බැරි නෑ. එහෙනම් බුදුහාමුදුරේ ඉස්සෙල්ලම තහනම් කරන්නේ විසුණු වහන්සේ. දැන් කෝටි 54ක් නේ ඊළඟට ජේතවනාරාමේ හදනකොට කොහොමද තියෙන්නේ කෝටි 54ක ආරාමයක් කියලා කොහොමද තියෙන්නේ හිතලා අපරකෑනේ කෝටි 54ක ඒ ගානක් ඇතුලේ කියන්නේ ඔය ඉන්දර්ශනයක් ඇත්තේ කොහොමද තියෙන්නේ නිවනට බාධාවක් නම් ඕක ඉස්සර තරම කරන්නේ විශ්ව එකක් ඕවගින් එකක් යන්නේ හැබැයි ඒකට නෑ ඒක ප්‍රශ්නේ තියෙන්නේ භෞතික ලෝකයේ තුල හරි භෞතික වස්තු තුල හරි මේක මම මුලින්ම කියනවා අපි පුදුමකට මේවා තිබ්බනම් ලෝකයේ තුල අපේ ප්‍රශ්න හේතු ඒක වෙන්නේ ඒක හොඳට කාර්යබුද්ධිය තියෙනවා කියලා නේ ඒ අපි ලෝකේ ඉපදෙනකොටම ඒක ලෝකයේ තුල තිබ්බනම් අපේ උපතට ඕ අපේ දුක්වලට හරි ඒවි සම්බන්ධයක් තියෙන්නේ හේතු වෙන්නේ ඒක මම කියන්නේ මොන හේතුව තමයි අපි ලෝකයේ දෙස හෙළන ආකල්පයේ වැරද්ද තියෙන්නේ. ඒකයි දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ භෞතික ලෝකයේ තුල භෞතික වස්තු තුල මේ ඝට්ටනේ ගැටලුව තියෙනවා. අපි ඒක විශ්ලේෂණය කරන ඒක ග්‍රහණය කරගන්න ආකාරය අනුවයි ඒක වැරද්ද. එතකොට දැන් අපිට අවශ්‍යම දේවල් අපි බෙහෙර කළොත් අපි කොහොමද ජීවත් වෙන්නේ ලෝකයේ තුල? සතුටින් ජීවත් වෙන්නේ නැහැ. අපිට හැමදාම දුකින් ඉන්නේ. අද ඒකයි බුදුහාමුදුරුවෝ අලගත් දූප සූත්‍රයේ දේශනා කරන්නේ. ධර්මය හරියට දැනගන්න. හැබැයි ඒක වැරදි දැනීම අල්ලගත්තොත් ඒක තමන්ට මහානයක්. අද ඒක නේද ගොඩක් අය කියනවා. ඒ සර්පය අල්ලන්නේ යන්නේ ඔළුවේම අල්ලගන්න කියලා කියන්නේ. කාලෙන් නබුට්ටෙන් අල්ලගත්තොත් මොකද වෙන්නේ? ආපස්සට අපිටම නැස්ත කරලා අපිටම ඉඳවන්නේ. එහෙනම් අද ගොඩක් අය ධර්මය උඩාගෙන යනවා. උඩා ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්මයේ සාකච්ඡා කරනවා. හැබැයි සමහර කට්ටිය නගුත්තෙන් අල්ලගෙන සමහර කට්ටිය කඳෙන් අල්ලගෙන ඊට පස්සේ පීඩාව වෙනවා තමයි. ඒ අවශ්‍යම දේවල් අයින් කරලා කොහොමද සතුටින් ජීවත් වෙන්නේ? ඔලියනවා. එහෙනම් ධර්මයේ හරියට දැක්කොත් ඒ දැකපු කෙනාට එයා තමයි ලස්සන මුහ ජීවිතයක් ගත කරන්නේ. ඒ බුදුහාමුදුරුවෝ මහණෙනි යම් කිසි කෙනෙක් මේ උපාසිකාවක් වගේ වෙන්න ඕන නම් එයා විශාකාවක් වගේ වෙන්න කිව්වේ. ඔය කොහොමද කියන්නේ ඔයත් ගියෝ. නේද? ගියෝ ඉන්නවනේ ගියෝ. එහෙනම් බුදුහාමුදුරුවෝ යමේ උපාසිකාවක් වෙන්න කැමති නම් එයා විශාකාවක් වගේ වෙන්න. යමක් උපාසකයෙක් වෙන්න ඕනේ අනාථ වෙන්න එක වගේ වෙන්න. බලන්න කොච්චර ලස්සනට හිතියද ඒක. ආන් එහෙම වෙන්න ඕනේ. කොච්චර වෙන්නේ මේ හැම ප්‍රශ්නයක් නිරාකරණය වෙනවා. ඒකට තමයි මොකද විචාර බුද්ධියකින් යුක්ත මේ ධර්මතාවය කියන එක දැනගන්න අවශ්‍යයි. ඉතින් මේක ලොකු පරාසයක් වෙනවා. අපි මේ ප්‍රසන්දිය පටන් ගත්තා. ඒක ඔය එකක් කියන්නේ විකාර පොරට එකතු කරන්න ඕන ගුණාවක් දේවල්. නැත්නම් ඒක තරක් අතහැරිච්චාම ඒක තමයි යන්නේ. ඉතින් එතනදලා අපි සංකල්ප කරනවා. ඒ නිසා ධර්මයේ දකිනකොට හාත්පසක් දකින්න. මොකද ධර්මයේ හාත්පසක් දකින්න බැරි වුණොත් අපි එක තැනකින් අරගෙන ඒ තුල වාද විවාද කරනවා. ඒක අපේ ප්‍රශ්නේ එතනමයි. ඒ නිසා තමයි කොච්චර බලයන්වත් භාවනා කරන්න ගියා සිල් සමාදන් ප්‍රශ්නේ තාම කරනවා. ඇයි? අපි එක තැනක් අරගෙන ඒ තැන ඉඳලා කටයුතු කරන්නේ. ඒක හාත්පසක් දකින්න.
ඒක හරියට අර බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවකින් දක්වනවා. අර අන්ධයෝ පිරිසක් ඇතෙක් අත ගන්නවා. ඒගොල්ලෝ ඇත්ත ගැන විග්‍රහ කරනවා. කොහොමද අන්ධයි? ඇතෙක් අත ගන්නවා. ඇත්ත අත ගන්නවා. ඒවට ඒගොල්ලන්ට හාත්පසම අහුන්නේ අරාසයෙන් දකින්න බැරි වුණා. පොළවල අත ගාපු කෙනා කිව්වා ඇත මේ මොකද්ද හරවන්නේ. ඇතාගේ කකුල අත ගාපුවා කිව්වා ඇතා කියන්නේ වංගෙඩියක්. ඇතාගේ නගුට අත ගාපු කට්ටිය කිව්වා ඇතා කොස්සක් වගේ. ඇතාගේ කන අත ගාපු කට්ටිය කිව්වා ඇතා මේ කුල්ලක් වගේ. ඇතාගේ බඩ අත ගාපු කට්ටිය කිව්වා ඇතා හරිය මේ බීබිස්සක් වගේ විස්සක් වගේ. එතකොට දැන් මේ කට්ටිය කියපු දේ වැරදිද හරිද? මොකද කියන්නේ? ඒකම කියපු කතාවල් හරිද වැරදිද? හරි. ඇයි එයා දැකපු දැනෙන්න එයා විග්‍රහ කළේ? පොළවේ අත ගාපු කෙනා ආමේක මොකද ගහන්නේ කියපු දේ හරි. හැබැයි අනිත් එක්කනට ඒක අත ගන්න බැරි වුණා. එයා දැක්කේ නෑ ඒක. එයා අතගේ කකුල එයා කිව්වා නෑ. ඇතා කියන්නේ මෝල් ගහන වගේ කෙනෙක් නෙවෙයි. ඇතා කියන්නේ වංගෙඩියක් වගේ කෙනෙක්. ඊට පස්සේ මෝල් ගහ කියපු එක වංගෙඩියක් වගේ කියපු එකත් එක්ක කියනවා මේ දෙන්නම හරියද කිව්වේ. හැබැයි එක්කෙනෙක්ට දකින්න බැරිදී අනිත් එක්කෙනා දකිනකොට එයා ඒක සත්‍ය හැටියට අරගෙන ඒකමයි සත්‍ය විදිහට අරගෙන අනිත් එක්කෙනාත් එක්ක යැකෙනවා. අන්න අපිටත් ලෝකයේ ලෝක තමයි වෙන්නේ. ඇයි අපිත් එක එක අයගෙන් වරහනවා. එක එක වරපොත් කියනවා. ඒකට මට අහුවිච්ච නැති කොටස් අනිත් කෙනාට අහු වෙනවා. අනිත් එක්කෙනා දැක්කේ නැති කොටස් අනිත් කෙනාට අහු වෙනවා. එතකොට එයාට අහුවිච්ච දේ එයා ඒකාන්ත සත්‍ය හැටියට ගන්නවා. ඒ නිසා එයා ඒකාන්ත සත්‍ය හැටියට ඕක වෙන්නේ නැහැ. ඕක නෙමෙයි මේ විදිහට වෙනවා දකින්න පුළුවන් කියලා එයා කියනවා. අනිත් එක්කෙනා ඒ දෙන්නට අහුවිච්ච නැති කොටස් අහුවිච්ච එකනේ ඔය දෙකම හරියන්නේ නැහැ. නිවන් දකින්න තියෙන මෙන්න මේ මාර්ගය විතරයි. ඕක ඕන කියන්නේ. අද ඕක නේද? බණ කියන්නේ කියක් තියෙන ඕක වාදිවාදයක් නේද තියෙන්නේ. ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා මිනිස්සු කණ්ඩායම් හැටියට දීලා තියෙනවා. අපි බණ අහන්නේ අරහම්දුරන් විතරයි. අපි යන්නේ අතෙන් විතරයි. ඇයි අත අනිත් අයින් වල හරියන්නේ බොරු කියන්නේ. අන්න බලන්න. අර එකාට අත දාපු අයිති වෙච්ච දෙන්නේ දෙලා තියෙනවා. ඒකකට අපේ ප්‍රශ්නේ විසඳන්නේ. ඇයි හාත්පසක් දකින්න බැරි එක නිසා. එහෙනම් බුදුහාමුදුරු දේශනා කරේ එක තැනක් ග්‍රහණය කරගන්න එපා. හාත්පසම දකින්න. ඒක හරියට බුදුහාමුදුරු දැක්කට කිව්වේ පබ්බතට්ටෝ බුම්මට්ටෝ දීරෝ භාවයවෙත්. හරියට මේ පර්වතයක් උඩට නැංග කෙනෙක් හාත්පස දකිනවා. දැන් පර්වතයේ උඩට නැංග කෙනාට තමයි ඔක්කොම පේන්නේ. එයාට ඔක්කොම පේනවා. ඒ දැකලා තමයි එයා ධර්මයේ දේශනා කරන්නේ. අපි පර්වතයේ බිම ඉන්න කට්ටිය. ඒතර අපිට බිම ඉන්නකොට අහුවෙන්නේ චූටි පරාසයක් විතරයි. අපි මේ ලෝකයේ ගැන ජීවිතය ගැන අපි විග්‍රහ විශ්ලේෂණය කරන්නේ අපිට පේන පරාසය තුළ ඉඳලා. ඒ නිසා තමයි බුදුහාමුදුරු කියපු දේ වැරදි කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ තමයි ගැත්තේ. එහෙම කියන්නේ බුදුහාමුදුරුවෝ හොඳටම කියලා දෙන ගිහියෝ මේ විදිහට ඉන්න. හැබැයි ධර්මයේ කටපාඩම් කරගෙන නෑ නෝව කරලා හරියන්නේ නිවන් දකින්න ඕනේ මොකද කරන්නේ කියලා බුදුහාමුදුරුවන්ටත් එහා යන්න හරිනේ. ඇයි එයා පර්වතේ පාමුරේ ඉඳලා එයාට හම්බුච්ච පරාසය. එහෙනම් අපිට කර යුත්තේ කුමක්ද? අපිට කර යුත්තේ පර්වතයේ බිම ඉඳගෙන ඔයා වැඩි මෙයා වැඩි ඕගොල්ලෝ හොඳ නැහැ මේගොල්ලෝ හොඳ නැහැ කියලා එක එකට චෝදනා කරන එක නෙවෙයි. අපිට කරන්න තියෙන්නේ නගින්න පර්වතයේ උඩට. පර්වතයේ උඩට නැගලා බලන්න හාත්පසම. එතකොට ආයි ප්‍රශ්න නැහැ. ඇයි ඔක්කොම පේනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ කන්ද උඩට නැගලා ඔක්කොම බලාගෙන තමයි අපිට කියලා දෙයක් තියෙන්නේ. අපිට ඒක විශේෂ නොවෙන්නේ අපි කාම පර්වතේ පාමුලින පිටසකේ නිසා තමයි එච්චර ධර්මයේ තුලක් ගන්න තියෙන්නේ. ඒ නිසා හොඳට විමර්ශනශීලීව විචාර බුද්ධියකින් යුක්තව බලන්න ප්‍රායෝගික ජීවිතය තුළ පුරුදු කරන්න බැරි ධර්මයක් යම් කිසි කෙනෙක් කියනවා නම් ඒක ධර්මයක් වෙන්න බෑ. ඒක මොනවද කියන්නේ? ඕනම දෙයක් යම් දෙයක් වෙන්න පුළුවන්, සරල දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන දේ ජීවිතය තුළ ප්‍රායෝගිකව පුරුදු කරන්න බැරි නම් ඒක ධර්මයක් නෙවෙයි. එයි ධර්මය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු හැම දෙයක්ම ප්‍රායෝගික ජීවිතය තුළ පුරුදු කරන්න පුළුවන්. ඒකට ඔයයන්ට ඒකයි මම කියන්නේ. ගිහියෙක් හැටියට ඔයයන්ට කියනවා නම් අපිට මේ ගිහි ජීවිතේ ඉඳගෙන ඕව කරන්න බෑ කියලා. එහෙනම් ඔයයන්ට දැනගෙන තියෙන්නේ ධර්මයක් නෙවෙයි. ඇයි? බුදුහාමුදුරුවෝ කරන්න බැරි දේවල් කිව්වේ නැති නිසා. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ අපි ලෝකයේ ජීවිතය කියන එක හරියට විශ්ලේෂණය කරගෙන නැතිකම. එහෙනම්
හොඳට දැනගන්න සංඥාව කියන්නේ මොකක්ද? විඥානය කියන්නේ මොකක්ද? ඔවුන් ඒ දෙක අපිව මුලා කරන්නේ කොහොමද? ඊට පස්සේ කල්පනා කරනවා මම මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට එදිනදා ජීවිතේ මේ ජීවත් වෙන ගමන් මම මේ ලෝකයේ දකින්නේ මොන විදිහටද? යම් වෙලාවක ප්‍රශ්නයක් ආවම ඒ මත ඒක ගැටලුවක් වුණේ. මොකක් නිසාද? ඒ ගැටලුවක් වුණේම අපි ඒක දිහා බලලා වර්ණගාගත සංකල්ප වලට අනුව. ඒ නිසා තමයි මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රය. මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළා ඉතින් දේශනා කරන චක්ඛොංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. යම් වේදේති තං සංජානාති. යම් සංජානාති තං විතක්ඛේති. යම් විතක්ඛේති තං පපංචේති. තං පපංචේති තතෝ නිදානම් පුරිසෝ පපංච සංඥා සංකා සමුදා චරන්ති කියලා මේ ලෝකේ අහු වෙන විදිහ කියලා තුනවා. ඒ කියන්නේ ඇසෙන් රූපේ ඇස විඥානය හේතු කොටගෙන චක්කු විඥානය ඇති වෙනවා. ඒ කියන්නේ ඇසයි රූපයි හේතු කරගෙන චක්කු විඥානය ඇති වෙනවා. ඒ චක්කු විඥානයේ පහළ වීම තමයි අපි කියන්නේ මට රූප පේනවා කියලා. ඒවා එකතු වෙනකොට ඔතන තමයි ස්පර්ශය. ඒ ඔක්කොම ධර්මතාවය. පස්සපච්චය ස්පර්ශය නිසා විදේකුත් හටගන්නවා. ඒක සැප රූපයක් නෙවෙයි ඒක සැපයක් ඇති වෙනවා. ඒක වරදක් නෙවෙයි. ඒක සැප වේදනාවක්. දුකක් ඇති වෙන එක වරදක් නෙවෙයි දුක් වේදනාවක්. මනහත් බවක් ඇති වෙන එක වැරද්දක් නෙවෙයි ඒක තමයි උපේක්ෂා වේදනාව. ඊට පස්සේ මොකද වෙන්නේ? අනේ ඉතින් පස්සේ තමයි ප්‍රශ්නේ හටගන්නේ. යම් වේදේති කං සංජානන. ඒ විඳින දේ අපි සංජානනය කරගන්නවා. අර සංඥා වශයෙන් අපි ඒකට අර්ථ දීලා ග්‍රහණය කරගන්නවා. යම් සංජානාති තං විතක්කේ. ඒ සංඥා වශයෙන් අපි දැක්කට ඊට පස්සේ විතරක කරනවා. තර්ක විතරක කරනවා. යම් විතක්කේ තං පපංචේති විතරක ඔස්සේ මේක තමයි ඇත්ත. මම කියපු දේ තමයි හරි කියලා ප්‍රපංචයක් කරනවා. තං පපංචේති තතෝ නිදානම් පුරිසෝ පපංච සංඥා සංකා සමුදා චරෝයි විදිහට මේ ලෝකයක් එක්ක ඇටි පැටි දකින්න දේ අහන දේ එටියට යන්නේ. අන්න බලන්න. ඒක කියනවා බුදුහාමුදුරුවෝ ලෝකයේ තුල තියෙන ලස්සන දේ ලස්සන හැටියට වර්ණනා කළා. එයි දැන් හිතන්නකෝ ලස්සන වනාන්තරයක් දකිනවා කියලා, ලස්සන මල් ගොන්නක් දකිනවා කියලා. ඒක දකිනකොට සිත් වශයෙන් හොඳ ධර්මය දැනගන්න ඕනේ. ඒකට පැහැදිලි වෙන්නේ. ඒක සිත් වශයෙන් පහළ වෙන එක සුඛ අරමුණක් නෙවෙයි. ඒක කාටවත් විරුද්ධ වෙන්නේ නැහැ. දැන් මල් තියලා තියෙන එකක් කියන්නේ. ඇයි මල් තියලා තියෙන්නේ? ඒකට හැමෝම කැමති ප්‍රසන්නයි. ඒ නිසා ඒතර කාටවත් කියනකෝ මේ මල් නම් කැටයි කියලා එහෙම නෑ. ඇයි මල කියන එක ප්‍රසන්නයි. ඒක සුභ ආරම්භයක්. ඒතර කියනවා ආගේ සුභ ආරම්භණය දකිනකොට මට ඇති වෙන්නේ ඔය ඇත්තන්ට ඇති වෙන්නේ බුදුහාමුදුරුවන්ට ඇති වෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානය. ඒක සුඛ සහගත නම් ඇති වෙන්නේ සුඛ වේදනාවක්මයි. බුදුහාමුදුරුවන්ට ඇති වෙන්නේ සුඛ වේදනාවක් ඇති වෙන්නේ. මේ වදන් වේතනේ ප්‍රශ්නයක් අහනවා. මේ ඔය ඇත්තන්ට නිවන් දකින්න කරන්න ඕන මොනවද? මොනවද කරන්න ඕන? මම කියන්නේ මොනවද ඇත්තටම අපේ ජීවිතේ බාධා වෙනවා. වෙනවද කියන්නේ මේ ළඟට තේරෙන්න තියෙනවා. ඒක මොනවද? මොකක්ද හේතුව? අපිට මේ ළඟට තියෙන තේරෙන්නේ නැත්තේ. මොකක්ද ළඟට අපිට තියෙන බාධා දාන්න. ධර්මයේ තේරුම් ගැනීමේ ශක්තියක්. ඔව් ඒකත් එකක්. මොනවද ඒකත් හරි. ලෝකේ ජීවිතේ පිළිබඳ උදන්නා. ඔව් ඒකත් හරි. ප්‍රඥාව කියන එකත් හරි. ඔව් ධර්මයේ කියන එකත් හරි. හැබැයි බුදුහාමුදුරුවෝ එකක්වත් කියන්නේ. ඕනේ ඉන්නතදී බැරි. ප්‍රඥාව ඇතිකම. ධර්මයේ තේරෙන්නේ නැතිකම අනුනාව ඒක නිවන දකින්න බැහැ. අවිද්‍යාව ඒක නෙවෙයි. බුදුහාමුදුරුවෝ දෙකයි කියන්නේ මිනිස්සු නිවන දකින්න බැහැ. ඒ අපිට තියෙන එක අපිට පේන්නේ නැහැ. ඒක අපේ වැරද්ද. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හරියට නෙවෙයි. කොහොමද? පරවජ්ජානුපස්සිස්ස නිච්ඡං උද්ධාන සංයෝ
ආසවා තස්ස වද්දන්ති ආරාසෝ වාසවක්ඛය. කියන පළවෙනි තියෙන එකමයි නිවන් දකින්නේ පළවෙනි එක තමයි පරවඥානුපස්සිස්ස. අපි නිතරම හැම වෙලාවකම ලෝකයේ අනිත් අයගේ වැරැද්දක් දකිනවා නම් වැරැද්දක් හොයනවා නම් පරවඥානුපස්සිස්ස. හැම වෙලේම ලෝකයේ වැරැද්දක් දකිනවා නම් අනිත් පුද්ගලයන්ගේ වැරැද්දක් දකිනවා නම් පරවඥානුපස්සිස්ස. අනිත් එකක් එකම වෙනවා එක නිච්ඡං උද්ධාන සංයම. හැම වෙලේම හිතනවා නම් මම තමයි හරි. මම තමයි ඔක්කොම දන්නේ කියලා උද්ධාන සංයම තමයි උසස් කොට ගන්නවා. සංකල්පයක් තියෙනවා. නිච්ඡං උද්ධාන සංයම ඔය විදිහේ අන්තිම කෙනෙක් තුළ තියෙනකොට කියනවා ආසවා තස්සවත්තං. ආශ්‍රවයෝ කෙලස් කියනම බහුල කොට වැඩෙනවා. තස්සවත්තං. බහුල කොට වැඩෙනවා. ඒ නිසාම ආරාසෝ වාසවක් කියන්නේ ආශ්‍රවක්ෂය කරන්නේ කෙලස් දුරු කිරීම. නිවන කියන්නේ ආරාසෝ වාසවක්. ඒකේ නිවන ඈතට යන පිටසක් බවට පත් වෙනවා කියලා කියනවා. දැන් හරියද? ඔන්නේ හේතු. කියන්නේ ලෝකයේ අපිට කිසිම අයිතියක් නැහැ. ලෝකයේ හරි තවත් මිනිස්සෙකි හරි වැරද්දක් දකින්න. ඇයි? මේ ලෝකේ කියන්නේ මට අවශ්‍ය විදිහට පාලනය වෙන එක නෙවෙයි, මගේ කැමැත්ත අනුව තියෙන එක නෙවෙයි. ඔය ඇත්තෝ මගේ කැමැත්තට ඉන්න ඕනේ නෑ. ඔය ඇත්තන් කැමැත්ත අනුව මං ඉන්න ඕනේ නෑ. මං මට ස්වාධීනයි වගේ මේ ලෝකයේ ඉන්න හැමෝම ඕනොන්ට ස්වාධීනයි. එතකොට අපි පෞකාරයෝ කියන කොටසක් ඕනේ ගැටලා බහැර කරනකොට ඒ පෞකාරයෝ කියන අමුතු කොටසක් නෙවෙයි. ඒ ධර්මයේ අනුරූපී මේ ලෝකයේ ප්‍රතිසන්දිය ලැබෙන කොටසක් තමයි. ඔවුන්ට මේ ලෝකයේ අයිති. තිරසන් සත්වයින්ට මේ ලෝකයේ අයිති. අපිට මේ ලෝකයේ අපිට අයිති නෑ. මේක නෙවෙයි කියන්නේ ඔක්කොම පොදු කියනවා. ඒක අපිට කිසිම අයිතියක් නෑ. ඔබ වැරදි කාර්යයක්. ඔබ හොඳ නෑ කියලා චෝදනා කරන අපිට කිසි අයිතියක් නෑ. මම කෙනෙක්ට වැරදි කියලා චෝදනා කරනකොටම මොකද වෙන්නේ? අතනදී මම එහෙම එකක් වෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක ලෝකයේ වැරද්දක් නෑ ලෝකේ. අනිත් අය වැරද්දකුත් නෑ. නිවන් දකින්න බැරි හේතුව අනිත්‍ය සත්‍ය වලට නොවපා යන්නේ. ඒක ඇත්තටම තමයි. අනිත්‍ය වරණ කරලා නොවපා යන්නේ. නේ? අනිත්‍ය සිත දූෂණය කරගත්තොත් මගේ සිත දූෂණය වෙනවා. නෑ. එහෙනම් අපිට තියෙන අයිතිය මොකද්ද? අනිත් අයට චෝදනා කරන්න. අනිත් දොස් කියන්නේ. බුදුහාමුදුරුවෝ කොතනද අනිත් අයට වැරදි කරනවද දොස් කියලා තියෙනවා අපිට එන්නේ පිටිකෙන් කරා. බුදුහාමුදුරුවෝ කොතනකවත් කවදාකවත් අනිත් අය වැරදි කරනවා කියලා දොස් කියන්නේ චෝදනා කරන්නේ ඇයි? ඔහුගේ සැබෑ ස්වභාවය බුදුහාමුදුරුවෝ දන්නේ අනුගාමී චොන්න සූත්‍රයකවත් නිකන්වත් චෝදනා කරන්නේ. ඔය පෞකාරී කියන්නේ සතුවරක් නෑ කිසිම වෙලාවක චෝදනා කරන්නේ. ඇයි? බුදුහාමුදුරුවෝට අයිතියක් නෑ අපිට චෝදනා කරන්න. බුදුහාමුදුරුවෝගේ කැමැත්තට නෙමෙයි ඔහු ලෝකේ. බුදුහාමුදුරුවෝට අයිතියකුත් නෑ අපිට චෝදනා කරන්න. අන්න ඒ වගේ තමයි අපිට. එහෙනම් හරිය අමාරුයි ලෝකයේ තුල නිවන් දකින්න ඇයි? අපිට පේන්නේ ලෝකේ වැරද්දක් නෙමෙයි. අපිට පේන්නේ අනිත් කට්ටියගේ වැරද්දක් නෙමෙයි. ඒ වැරද්ද එනකොට අපි අනිත් ඇත්තෝ හොඳ නෑ කියලා චෝදනා කරනකොට අනිත් පැත්තට මම හොඳයි කියන එක අදහස් කරන්නේ. නිච්ඡන් උද්‍යාන සංයම කියන්නේ ඇයි? මම සත්‍යවාදී අනිත් පැත්තේ සත්‍ය මම මොනවද? අන්වාන උද්‍යාන සංයම පරවඥාන පස්සේ සංගේ වැරද්ද දකිනකොට අනිත් පැත්තේ තරම් මේක හරිය අමාරුයි තේරුණා. අපි අනුන්ට චෝදනා කරන්නේ මම ඒක කරන්නේ නැති නිසා මම හොඳයි කියන අදහස නිසා. ඒක හරිය අමාරුයි නේද? දැන් ගන්න කොච්චර අමාරුද කියන්නේ? ඒ නිසාමයි ඒක වෙන්නේ. වෙන එකක් නිසා නෙවෙයි. මම අනිත් දැන් පන්සල් යන්නේ මූණ සිල් සමාදන් වෙන්නේ නැහැ කියලා චෝදනා කරන්නේ මම සිල් සමාදන් වෙනවා. මම පන්සල් යනවා. අනිත් නිච්ච උද්‍යාන සංයම. අනිත් කටි ආවරණ පහල දෙනවා. අනිත් මිනිස්සු ලස්සනට ඉන්නවා මේකක් කරනවා කියලා චෝදනා කරන්නේ මම ඒක කරන්නේ නිසා මම හොඳයි. අනිත් කරවන්නේ පස්සේ සරුවේ වැරද්දක් දකින්නකොටම අනිත් පැත්තේ නිච්ච උද්‍යාන සංයම මම හොඳයි. මම උසස් කියන ඔය දෙක යනකොට මොකද වෙන්නේ? ආසවතස්සවට ආශ්‍රවය වුණොත් වැඩිලා ආරසවාසවක් කියන්නේ ඇතින් ඇටට මොකද වෙන්නේ අපිට හොඳා. මේ සෙහම පරිපස්සේ කිසිම වෙලාවක තාපියේ වැරද්දක් නැතිව චෝදනා කරන්න යන්නත් එපා. හැම වෙලේම හැරෙන්න තමයි දෙයක්. බුදුහාමුදුරුවෝ ඒකයි කියන්නේ. බුදුහාමුදුරුවෝ ලෝකයේ තුල ඉපදුනා
ලෝකයේ තුල තියා ලෝකයේ හැටියට තේරුම් අරගෙන තමන් වෙනස් කරගෙන ලෝකෙ විතර වෙනවා කියන්නේ. බුදුවරුන්ට ලෝකෙ වෙනස් කරන්නේ. ඒකයි සත්‍ය කතාව. දීපංකර බුදුහාමුදුරුවෝ පහළුනේ මේ සාරාංශ කල්පලක්ෂයකට ඈත අතීතේ. එතකොට ලෝකයේ තුල හොරකම්, නැරකම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ල කෑම, සත්තු මරණ මිනිස්සු කියන හිතියා. ඒක සාරාංශ කල්පලක්ෂයකට කොහේ බුදු කීදේ පහළ වුණා. අද ඒ ප්‍රශ්න ටික ලෝකයේ තුල නැද්ද? එහෙනම් ලෝකේ කියන්නේ ඒක තියෙනවා. අමාරුම දෙයක්. ලෝකේ කියන්නේ ඒක. එහෙම නැතුව ලෝකයේ කියන එක හොඳක් නෑ. ලෝකයේ කියන එක නරකක් නෑ. ලෝකේ කියන්නේ ලෝකයේ හැටියට තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න ලෝකයට හෝ ලෝකයේ තියෙන වස්තුන්ට හෝ ලෝකයේ පුද්ගලයෙක් හෝ කිසිම බලපෑමක් කරන්න යන්නත් එපා. ඔය හැටියට අයිතියක් නෑ. තමන්ට අවශ්‍ය නිවන් දකින්නේ ලෝකයේ වූ කිසි කෙනෙකුට වචනයකින්වත් සිතිවිල්ලකින්වත් කාර්යයක් නොකොට තමන්වත් බුදුරුවනේ ඒකයි. අපි අද ඔක්කොම පැත්තකින් තියලා අනිත් පැත්තේ කරන්නේ. ඒ නිසා තමයි ප්‍රශ්න අවුල් වෙනවා. හැමතැනම ධර්ම දේශනා කියනවා, භාවනා පින්කම් කියනවා. හැබැයි ප්‍රශ්නේ විසඳිලා නැහැ. හැමදේම හැරෙන්නේ අනිත් පැත්තට තමයි පැත්තට. ඒ නිසා ඒක හරියට කියන්නලා මේ ලෝකයේ හැමෝටම නිවන් දකින්න කැමැත්තක් නැහැ. ඒක තමයි ඒක වැරද්දක් නෙවෙයි. ඒක තමයි ලෝකෙ හැටි. මේ සොයත් උත්සාහ දරන්න කායික කටේ නිවන් දක්වන්නේ. ඒ ලෝකයේ හැමෝටම මේ ආසාවක් නැහැ. දැන් මෙතන ඉන්න මම පොත් දෙකේ ඉන්නේ මේ චූටි දරුවන්ට මේ කර්මය නිවන් දකින්න ආසාවක් තියෙනවා දැන්. නෑ. ඒක වැරද්දක්. ඒක වැරද්දක් නෙවෙයි. ඒක තමයි ලෝකය. එහෙනම් මේක නිවන් දකින්න කියන ආසාවක් එන්නේ. ඒක මේක මෙතන වෙන්න ඕන කියන සංකල්පය ඇති වෙන්නේ ප්‍රඥාවන්ත සිතකට. හැබැයි ඒ ප්‍රඥාවන්තය කොයි වෙලාවකවත් තමන්ගේ සිතිවිලි වලට අනුරූපීව අනිත් අය පාලනය කරන්න යන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට කරන්නේ අපිට අවශ්‍ය විදිහට අනිත් අය පාලනය කරන්න හදලා ධර්ම නැති කරගන්න එක. ඒ නිසා හොඳට මේක තේරුම් අරගෙන ලෝකයේ වැරද්දක් හෝ අනිත් අයගේ වැරද්දක් කියන්නේ නැතුව මේක හොඳට තේරුම් අරගෙන සිත්වල ස්වභාවය, කායික ධර්මයන් ස්වභාවය, ලෝකේ ස්වභාවය තේරුම් අරගෙන මේක ලෝකයේ හැටියට දැකලා ලෝකෙින් ඈතර වෙන උත්සාහය ගන්න. ඒක ගැන ප්‍රදේශයක්. අනික බොහෝ දේවල් කියලා දෙන්න කරුණු. බොහෝ පරාසයක් මේ කියන්නේ අල්පේනිකක් වගේ ඒකට විදුක්කක්. මහා පරාසයක් මේක තියෙනවා. මේක නෝනින් දකින්න දැකලා තමන්ගේ ප්‍රශ්න ටික අවසන් කරගෙන මේ ලෝකෙින් ඈතර වෙලා යන්න. ඒ සඳහා හැම වෙලාවකම මේ ධර්ම දේශනාව පොන්ස්ලේ වේවා කියලා සාකච්ඡා කරනවා. මේ ප්‍රශ්නේ කියලා වහන්න අවස්ථාවක් දෙනවා කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ සුවරුන්ගේ නිරේධයකට යම් කෙනෙක් නැත්නම් ඒක ඉන්නේ නැහැ මගේ දැන් ගැටලුවක් නැහැ නුනා ගුරුවරින් විශ්වාසය වැඩි කිව්වොත් අවවාදන අරගෙන පිළිපදින්න ප්‍රදේශයේ තුනේද අපි නැතුව මේ ලෝකයේ අපිට සංසාරාර්ථ දෙන්න පුළුවන් කියන මේක ඔය ඔතනදී ප්‍රශ්නේ තියෙනවා. ඒක දෙන්නේ තර ප්‍රශ්නේ තමයි. ඒ කියන්නේ දැන් මෙහිමයි. දැන් මෙතන කතා කරේ බොහොම ඉහළ තැනක් නේ. මොකද ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ ඔව් දැන් මෙතන දැන් ගුරුවරුන් හැටියට උපදේශ දෙන බුදුහාමුදුරුවෝ කරේ මොකද්ද? බුදුහාමුදුරුවෝගේ උපදේශනයන් දෙන එක තමයි ලෝකේ. දැන් හාමුදුරුවෝ කරන්නේ මොකද්ද? ඒ උපදේශනයන් දෙන එක තමයි. හැබැයි මෙතන කොයි වෙලාවකවත් කියවද අනිත් අය උපදේශනයන් දෙන්න එපා කියලා. කොයි වෙලාවකවත් කියන්නේ අනිත් අය උපදේශනයන් දෙන්න එපා කියලා. එහෙම කියන්නේ කොහොමද? මෙතන කියපු දේ තමයි තමන්ගේ පැත්තට හැරෙන හැරෙන්නේ. තමන්ගේ පැත්තට හැරෙන කියලා දුන්න දේ තමයි දැන් අනිත් අයගේ දෝෂයන් හොයන්නේ නැතුව තමන් උසස් කියලා හිතන්නේ නැතුව කටයුතු කරනවා. එතකොට අනිත් අය විශ්ේ අහන්නේකොට කියලා දැන් ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියන්නේ මට පැහැදිලි. දැන් ගුරුවරයෙක් හැටියට අනිත් අයට උපදේශනයක් දෙන්න අවශ්‍යයි. ඒක මේකේ තියෙන ගැටලුව මොකක්ද? මේක තමයි සමාජික මම නිකන් වේදන සාමාන්‍ය කතා කියලා ප්‍රශ්නය
විදිහට මේක තේරෙනවා නමුත් සමහර උද්දේශිත තමා හරි තමා කාට හරි දෙයක් කොහොමද තුන්නොත් සමාජයේ දැනුම හැටියට සමාජයේ ආගමේ හැටියට ඒක නාටක සමාජයේ තුනක් කියන්නේ ඕකේ අවවාද දෙන්නේ පාඩේ කිව්වේ නේද කොහොමද සමාජයේ අපිට නෑ මෙහෙමයි දැන් මෙතන අනේක අතොරෙන් තියෙනවා ඒකනම් කතාවයි කියනවා ඒ කියන්නේ දැන් අපි අනිත් අයට උපදේශනයක් දෙනවා ඕන වෙලාවට ගුරු හැටියට දැන් මේ වෙලාවේ තමයි උපදේශනයක් දෙන්නේ දැන් මේ වෙලාවේ උපදේශනයක් දෙන්නේ එතකොට දැන් මෙතන දේශනා කරේ උපදේශනයක් දෙන්න එපා කියලා නෙවෙයි අනිත් අයගේ වැරද්දක් දැකලා චෝදනා කරන්න. ඒ කියන්නේ චෝදනාවේ අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ දෙන්නේ. දැන් පොත්පතක හරි ප්‍රවෘත්ති වලට හරි මුලින් හදේ කියන දේ ඇහිලා හරි අපිට කාර්යයේ දෙයක් වැරද්දක් අහපු ගමන් අපි ඇවිල්ලානේ උන්ට අනිත් පැත්තට රියැක්ෂන් එක දෙන්නේ අපිට කරන්න යන්නේ. දැන් මෙතන දේශනා කරේ අනිත් අයට උපදෙස් දෙන්න යන එකක් හරි නොදෙන එකක් දෙන්නේ නෙවෙයි. මෙතන කිව්වේ අනිත් අයගේ වැරද්දක් හොයන්න. අනුන්ගේ වැරද්දක් දකින්න උත්සාහ කරන්න. ඒ කියන්නේ වැරදි වැඩක් කරන වෙලාවට ගිහින් උපදේශනයක් සපයන එක කිසිම දෙයක් නෑ. ඒක මොනවද කියන්නේ? දැන් ඒක ලෝකයේ ඉන්න බුද්ධිමත් ශිෂ්‍ය සම්පන්න ලෝකයේ තුල එක ජීවිත කාරණා. ඒකේ කිසිම කාරණයක් නැහැ. ඒ නිසා මෙතන දැන් තමයි පැත්තට හැරිලා කියලා දුන්නේ අපි අනුන්ගේ වැරදි දැකලා ඔහුට චෝදනා කරන්න එපා. ඔහු වැරදිකාරයෙක්. ඔහු හොඳ නැහැ. කියලා චෝදනා කරන්න එපා. මොකද එහෙම වෙච්ච ගමන් දෙන්නේ අපි ඇතුලෙන් ඇවිල්ලා. හැබැයි අපිට පුළුවන් නම් ඔහුට හරි දේ කියලා දෙන්න අමංකවම කරුණාවෙන් මෛත්‍රී ඒ කොච්චරද? ඒක හරියට මොකද ඒ වගේ ප්‍රශ්නයක් කරන්නේ නැද්ද? ඔව් ඒක දැන් මම කොච්චර ලස්සන ගුණවල ප්‍රශ්නේ විසඳුවාද කියලා. දැන් අර කොස් භාරතයේ ඔබ ඇවිත් බලනකොට හොඳටම දැනෙනවා. හැබැයි බලේදී හාගේ බාල ගැටුනේ නැහැ. හොඳට අහගෙන ඉඳලා අයිවෝ ඔයාලා හිතේ නෑද වෙනවා. එහෙම හරියට නිවිච්ච කෙනෙක් විතරයි. මේ නෑද වෙනවා. ආවපස උපද කරන පිටේ හොඳ දේවල් අතර සංග්‍රහ කරනවා. ඒක ගරිලාවත් ඒ සංග්‍රහයවල මුක්ති නිදි නැත්නම් ඒක අපිට හරියට අපි පෞරයන්ට එක්ක මුක්ති නිදි. ඊටසේ මොකද ඔයාලට මට මේ ඔබේ වචනකින් සංග්‍රහ කරා. හැබැයි මම එකක්වත් පිළිගන්නේ ඔයා මේව බාර ගන්න. අනිවාර්ය දුරුපදේශන. ඊපස්සේ ඔබතර මොළමදී මේ ආලවක සූත්‍රය. ආලවක යක්ෂයාගේ ළඟට ගිහිල්ලා අර එයාගේ මහරයාවට පිටට බණ කී කියනකොට මේ කාරණා කියලා දුර වෙනවා කියන්නේ මගේ බාරට අවසරයෙන් මොනවද ඇතුළු. ආපුගම් කියේ නික්කම සමන. ඒකේ පාළේ කියනවන සංග්‍රහණය මහින්දය කියන්නේ සරවදනේ කියේ මහිනවා නැත්නම් බහැපා විදියට. ඒක තමයි නික්කම සමන. ඊටසේ මුලවට කියන අසාධාරණ උසෝතේ නුඹලා නිකුත් වෙනවා කියනවා යනවා කියලා. දැස්ස ඊටසේ ආයෙ පරිස්සමනවා. ආහොරේට ආයෙත් ඇතුළට ආවා. කී කරුවා ඒක මෙයා දැනගත්තා. මේකත් මොන සෙල්ල කරේ. ඊළඟ මම කියන දේ අහනවා. ඊට පස්සේ කිව්වා ආයෙත් යන්න ආයෙත් එන්න ආයෙත් තුන් පාරක් කරා. ඊට පස්සේ මොකද කරේ තුන්වෙනි පාර. මම තුන්වෙනි ක්‍රියා කළා. තුන්වෙනි පාර කරා මක්වාහං කල්ලාවසෝ නික්කමිස. මම යන්නේ ඇයිද? තරුණෝ කර්මීයන් කරෝ දුරුවක් කියනවා කරන්නේ. ඊට පස්සේ තමයි මම අන්‍යහන්තම ප්‍රතිස්සාරි අහනවා මේ ප්‍රශ්න ටිකක් අහනවා. හැබැයි ඒකට උත්තර දෙන්න බැරි වුණා. ක්‍රියාකරේ යසි. හදයාවාගේ පාරිස්සම් හදවත බලනවා කියනවා. ඊට පස්සේ අන්තිමට පාදේසුවා ගහෙත්වා පාර ගංගාවෙන් පිටේ කපල් දෙකෙන් අරලා ගමෙන් ඉක්මනට විසිට කරනවා. ඊට බුදුහාමයාට බොහොම ලස්සනට තීක්ෂණ උපදේශනයක් දුන්නා. ඒක තමයි විවිධත්වය. ඊට පස්සේ වසල සූත්‍රය. දැන් වසල සූත්‍රයේ පොර ලස්සන තමයි දැන් බුදුහාමුදුරුවෝ පින්නපාත එනකොට එයාට තේරෙනවා. එයා එනකොටම කීවේ දැන්න.
අත්‍රේ මුංගක අත්‍රේ වසරක තිච්චා හිටින් මුහාල මුළු ශ්‍රවණේ පැත්තට දෙන්න කොහොම ඉන්න කියලා මේ කිව්වේ තිච්චටි සමනාට හිතපන් ආයේ ඒ භාෂාව සැරෙන් කියලා කිව්වේ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආලෝකයක් ෂෙයාර් කරපුවේදී දෙක හිතියෙන්නේ නේ ඒ වෙලේ බුදුහාමුදුරුවෝ රටවන්නේ කියන්නේ ඒ වෙලේ බුදුහාමුදුරුවෝ කිව්වේ දැන් යා කිව්ව වසරයක් නැතිවම ඊට පස්සේ වුණා දැන් මට වසරයක් කියන ඔබ මනිනවා වසරයක් කියලා දැන් ගානාසි කන පොතුන් ග්‍රහකවල වසර කරණේවා ධර්මයේදී මේ මට දැනගන්න දන්නවද වසර කරු මොනවද කියන්නේ එහෙම කියනවා හැබැයි දැනගන්න ඕන දන්නේ නැහැ ඊට පස්සේ කියන්නේ මෙන්න මේවා තමයි වසර කරන කර්ම ඊට පස්සේ තවත් ලස්සන දේ තමයි මේක කිව්වට පස්සේ අරයන් හිත පැහැදිලා ඊළඟ කන්නේලාම කෑම ටික බුදුහාමුදුරුවෝ පූජා කරන මේක ඔබට පූජා කරන්න පිළිගත්තද නෑ මොකද කියේ මට එපා ඔය දාතාගේ දිහිතන් මේ අභෝජනය ඔය දාතා කියලා වර්ණනා කරන දේවල් මම කන්නේ ඊ ඔබ ගිහින් දාන්න කියලා සත්තු නැති වතුරට එහෙම නැත්නම් කනකොල නැති සත්තු නැති ජීවිත අනිත් කොච්චර අපහසුතාවද කියලා ඒකයි ඔබ දාතා මේ ඒක කාපේන දෙන්නේ දාතා කියලා වර්ණනා කරන මම ඔබ කන්නේ එපා දාතාගේ දිහිතන් මේ අභෝජනය යාසි අයිත අනුදුන් බලන්න කොච්චර ලස්සන උපදේශයන් ඉතින් ඒ වගේ නොනැතිව දැනට අදාළ විදිහට අපි කරන්නේ දක්ෂයෙක් වෙනවා. කර්ණීය සූත්‍රයේ තියෙන එකක් හරියට ඉගෙන ගන්න. සක්කෝ. මොනවද ඒක නැති නිවන් දකින්න. සක්කෝ ඒ දක්ෂයෙක් වෙනවා. අපිට දක්ෂයෙක් නොවෙන්න ඕන මොකද? හැමදේම දක්ෂයෙක් වෙනවා. හැමදේම. ඒක තියාගත්තොත් ඒ ප්‍රශ්නේ දෙන්නේ ඉස්සෙල්ලා දැනට අනුමුතිය කොහොමද කටයුතු කරන්නේ? අවසර සෝමනස මම වහන්සේගෙන් අහන්නේ බොහොම සරල ප්‍රශ්න. මේ ප්‍රශ්න පිළිතුරු සමාවෙන්න මම හිතන්නේ පිටිය. දැන් අපි වහන්සේ ධර්මදේශන පස්සේ වහන්සේ ඉඳලා පූජා කරන සේනාසන ස්වාමීන් වහන්සේලා දොස්ම වඩාලා ගාමයේ පිළිවෙල පස්සේ එතකොට එතුමා මට කියනවා උඹ වැඩක් නැහැ. ඔබ පොතින් වැඩක් නැහැ. භාවනා කරන්න. අත්‍යවශ්‍ය භාවනා කරන්න. දැන් එහෙමනම් ආමතුරුනි දැන් කොහොමද අපි පවතින්නේ අපි පූජාවල් පහන් පූජාවල් ධර්ම දේශනාවල් ඒ වගේ පූජාවල් තමයි ධර්මයට සමාරකයන් යොමු කරන්නේ කියලා මගේ අදහස. නමුත් සමාරකයන් මත නෑ භාවනා කරනම ඇති කියලා. දැන් මේකට පරස්පර විරෝධී වචන මට ධර්මයේ මගේ විතරයි. ඉතින් මම දන්නේ මොකද කියවද කියලා. ස්වාමීන් වහන්සේ මට වහන්සේ ඒ ප්‍රශ්න දෙකට පිළිතුර බලාපොරොත්තු වෙනවා. ඔව් පින කියන එක සරලවම පෙන්වා දුන්නොත් පෙන්වා දෙන හදයක් වායාදී තිබුණා. එතන හදවත පිනාය තමයි පින කියලා කිව්වේ. එතකොට දැන් මෙතන පින සහ කුසලය ඔය දෙකත් එක්ක ලොකු පැටලෙන ගොඩක් වෙලාවට නේ පිනයි කුසලයි කියන ඔක පටල ගන්න ගොඩක් වෙලාවට සමහර අය කියනවා නිවන් දකින්න පින් කරන්න ඕනේ කුසල විතරයි කරන්න ඕනේ. ඒ පින කරපුවම සසර දිග්ගෙනවා ඒ නිසා කුසල විතරයි කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් අවුල තියෙන්නේ පිනේ නෙවෙයි ඒක තේරුම් ගන්න කෙනාගේ ගැටලුව තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි මල් පූජා කරනවා. ධර්ම ශ්‍රවණය කරනවා, භාවනා කරනවා. දැන් එළිය සමාජයේ හැටියට ගත්තොත් ඕක ආකාර දෙකක් නේ. ඒ භාවනා කරන එක එකක්. මේ මල් පූජා කරන ඒවා තවත් එකක්. හැබැයි සිතගෙන හරියටම තේරුම් ගත්ත කෙනාට ඔබ ගැටලුවක් වෙන්නේ. හේතුව තමයි හිතන්නේ කෙනෙක් මල් පූජා කරනවා. මේ මල් පූජා කරනකොට හිතන්නේ බොහොම සැලැස්සිතින් යුක්තව සතුටින් මේ කියන මේක බොහොම ආනිසංසදායකයි කියලා දැනගෙන මේක පූජා කරනවා. ඒකෝ එයාගේ පූජා කිරීම වශයෙන් පහළ වෙන සිත සෝමනසහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතක් පහළ වෙනවා. මොන සිත වශයෙන් ඒක තමයි පහළ වෙන්නේ. මල් පූජා කරනකොට ඒක පහළ වෙන්නේ මේ සිත. දන් දෙනකොට ඒ සිතෙන් දානය දුන්නොත් ඒ සිතමයි පහළ වෙන්නේ. හිතන්නේ කෙනෙක් බුදු ගුණවලට
අනුභවනා ඒ බුදුගුණ වර්ණෝ කියා කොහොමද සැලැසී සිටින්නේ සෝමනස් මාර්ගයේ සම්පූර්ණ යුක්තෝ මේකේ තියෙන විපාකයන් වලට දැනගෙන භාවනා කරනවා. ඒක භාවනා කරනවා කියන්නේ මොකක්ද? ඒ සිතක් උපදවලා කියන්නේ. ඒ වෙලාවේ තියාට පහළ වෙන්නේ සෝමනස් සාගර ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත. එතකොට අද එහි කරන විදිහයි තමයි මල් පූජා කරන එක කියන්නේ භාවනා කරන එක කුසලයක්. හැබැයි මේකම තේරෙනවා පින සහ කුසලය කියන්නේ දෙකක් නෙවෙයි. එතන භාවනා කරන මොහොතේදී පහළ වෙන එකම සිත මල් පහන් පූජා කරන දාන වස්තුවේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට බණ කියන වෙලාවට ඒ හැමදේම ඇතිවෙන්නේ අර විදිහේ සතුටින් යුක්තව ඥානෙ පිටවාගෙන කරනවා නම් ඒ ඥාන සම්ප්‍රයුක්ත සෝමනස් සහිතක් පහළ වෙනවා. එතන ඒ නිසා තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවල බුදුහාමුදුරු පින් කරන්න කියන ප්‍රශ්නයක් හිතේ ගන්නවා. මේ සංයුත්ත නිකායේ බුදුහාමුදුරු දේශනා කරන මා පුඤ්ඤභායි සූත්‍රය. මා පුඤ්ඤභායි සූත්‍රය බුදුහාමුදුරු දේශනා කරේ ඕව දැනගෙනයි. ඒ බුදුහාමුදුරු ගන්නේ මා පුඤ්ඤභායි. මහාන් පිනට බිය නොවන්න. ඒ සූත්‍රයම මා පුඤ්ඤභායි කියන්නේ පිනට බිය වෙන්න එපා. පිනට බය වෙන්න එපා. ඇයි? පිනට බය වෙන්න එපා කියලා කිව්වේ පින නිසා තමයි මේ හැම දෙයක්ම අපි ලබන්නේ කියලා. ඒක බුදුහාමුදුරු උපමාවකින් දක්වන මහණෙනි මම මේක ඈත අතීතයේදී මට මතක අවුරුදු 7ක් හරි දවස් 7ක් හරි මෛත්‍රී භාවනාව කරන මෛත්‍රී ධ්‍යානවල ආරම්භ කරලා මේ සෑහෙන කාලෙකින් මේ කාම ලෝකේ කාලය කියනවා. ඊට පස්සේ මේ ලෝකවල කාම ලෝකේ ඇවිල්ලා තිබුණා මහා භෝග සම්පන්න තැන්න ලස්සන ජීවිත ලැබුවේ හැමෝම වෙන්නේ අර අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යානය වඩලා. ඒ පින නිසා මම ධර්ම පිළිවෙල වටිනකම ඒ නිසා මම ඔබලා පිළිවෙල පිනට බය වෙන්න එපා කියලා ඒ දේශනාව සිදු කරනවා. ඇයි? මොකද බුදුහාමුදුරුවෝ කියනවා දේව බොහෝතස්ස උපකාරානි පුඤ්ඤා. මනුස්ස බොහෝතස්ස උපකාරානි පුඤ්ඤා. පබ්බචිතස්ස උපකාරානි පුඤ්ඤා. මහණෙනි දෙවියන් වක්මේ මිනිස්සුන් ඊට පස්සේ පැවිද්දන් ඔක්කොම පින කියන උපකාර වෙනවා කියන ජීවිතය අපි මේ මනුස්ස ලෝකේ ඉපදිදාම කියන්නේ මොකක්ද? ඒක අපි මේ සම්පතලදී පුණ්‍ය කරනවා අපි කරන්නේ. ඒ පුණ්‍ය ධර්මයේ සිදු කරනකොට උදවලට සිද්ධ. ඒකයි තියෙන්නේ. දාන දෙනකොට මොකද උදවලට සිද්ධ? මල් පහන් පූජා කරනකොට උදවලට සිද්ධ. භාවනා කරනකොට උදවලට සිද්ධ. එතකොට ඒ පින දැන් ඕක ගන්නේ අර ධම්මපදයේ තියෙන ගාථාවක් වරදිනවා. ඒ ධම්මපද ගාථාවක් කියනවා පුඤ්ඤපා පහිනස්ස නැති ජාගරතෝ බයන් කියන්නේ රහතන් වහන්සේලා කියන රහතන් වහන්සේලා කිම්පව සියල්ල දුරු කළා. පුඤ්ඤපා පහිනස්ස කිම්පව දෙක අතහැරලා. ඊ රහතන් වහන්සේලා ගැන කියන්නේ අපි කියන්නේ. හැබැයි එතන ධර්මතාවය දන්නේ නැහැ. එතන පුඤ්ඤපා පහිනස්ස කියන්නේ රහතන් වහන්සේලාට පින් සිදු වෙන්නේ නැහැ, පව් සිදු වෙන්නේ නැහැ. හැබැයි රහතන් වහන්සේලා මල් පූජා කරනවා, බුද්ධ වන්දනා කරනවා, දන් දෙනවා. හැබැයි අපි යෝග කරනකොට පිනක් රැස් වෙනවා. හැබැයි රහතන් වහන්සේලා යෝග කරනකොට පිනක් රැස් වෙන්නේ නැහැ. මොකද්ද හේතුව? ඒකත් සිත. ඒ කියන්නේ අපිට යම් වෙලාවක කුසල් සිතක් උපදිනවා. මේ කුසලයේ කියන එක විග්‍රහ කරන්නේ කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති හම්පෙන්ති විද්වංසෙන්ති කුසලාපේ. ඒ කියන්නේ කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ කුස සංඛ්‍යාතු පව් නැත්නම් පාප ධර්ම නසන වනසන කම්පා කරන සොරවාහරින අර්ථයෙන් තමයි කුසල කියලා කියන්නේ. ඒතර යම් වෙලාවක අපේ සිත තුළ කුසල සිතක් පහළ වෙන්නේම අකුසල් දුරු කරගෙන. يعني ඊට ප්‍රතිපක්ෂව අකුසල ධර්මයන් දුරු කරගෙන තමයි කුසලයක් උපදින්නේ. ඒතර අපේ සංතානය තුළ අකුසල තියෙනකම් විතරයි කුසල් උපදින්නේ. එයි අපේ සිතේ පහළ වෙන මේක හරියට යන්නේ සිතේ කෘත්‍ය කියලා වෙන කොටසක් මේක ඉගෙන ගන්න. සිතක් පහළ වෙන්නේ කෘත්‍යයෙන් තොරව. හැම වෙලාවකම සිතක් පහළ වෙන්නේ යම් කිසි ක්‍රියාවක් සිදු කරගෙන. නිස්කාරණේ සිත පහළ වෙන්නේ අපිට. ඒ වගේ
යම් වෙලාවක කුසල් සිතක් පහළ වෙනවා නම් ඒ කුසල් සිතෙන් කරන කෘත්‍යයක් කියලා. ඒ කුසලයෙන් කරන කෘත්‍යය තමයි අනුලිම කිව්වේ. කුසල්කාතේ පාපකේ අකුසලයේ ධම්මේ සලයන්ති කලයන්ති කම්පෙන්ති විද්වංසෙන්ති කුසල. මේ කුසලයෙන් කරන කාර්යය තමයි අකුසල් දුරු කරන. අකුසල් නැසනේ අකුසල් කම්පා කරන. තමයි කුසලයෙන් කරන්නේ. එතකොට රහතන් වහන්සේලා කියන අය පෙන්වා දෙනවා අර පඨවි සමෝනෝ විරුද්ධති ඉන්ද කීරූපෝ කාදි සුද්ධතු මහාදෝව අපේතකද්දමු සංසාරාය මහාතිකද්දමු අන රහතන් වහන්සේලාගේ ස්වභාවය කියනවා පඨවි සමෝනෝ විරුද්ධති මේ මහා පොළොව මහා සමානයි කිසිම දෙයකින් සෙලවීමටපත් වෙන කම්පා වෙන්නේ ඒ කියන්නේ කම්පා වෙන්නේ නැහැ ඒකට දෙන්නවා මේ පොළොව කම්පා වෙන්නේ නැහැ මහා පොළොවට කියලා ගන්නවා දරා ගන්නවා කුණුදානවා ආගම මේ පොළොවේදී දුරටත් කියන්නේ නැහැ කියන එක කියන්නේ ඒ වගේ මහා පොළොව මහා සමානයි රහතන් වහන්සේලාගේ හිත අනිත් අපි දැනට දොස් කියවට අපහාස කරලා ඒ වගේ සැලෙන්නේ නැහැ. අපි සමෝලෝ විරුද්ධයක් නැහැ කියන්නේ. ඒ කියන්නේ අපි පොළොවට කියනකොට පොළොවට විරුද්ධයක් කියන්නේ අනේ ඒ වගේ රහතන් වහන්සේලා. ඉන්න ඊලෝකෝ තාවිසුද්ධ හරියනේ ඒක ඝන මහා අමුදල් ස්තම්භයක් වගේ හතර දිශාවෙන් එන සුවඳ සෙලෙන්නේ නැහැ වගේ රහතන් වහන්සේලා හිතත් ඒ වගේ. පොළොව දේ තමයි රහතෝ අපේත කරන්නේ. රහතන් වහන්සේලාගේ හිත හරියට මඩ ඉවත් කරපු විලක් වගේ කියනවා. දැන් යම් කිසි තැනක් විලා ගන්නවක් පුළුවන්, විලා ගන්නවක් පුළුවන් ඕනක් ගන්නවා. දැන් දිලක වතුර ටික කොච්චර පැහැපත් තිබුණත් ඇතුලේ මඩ තියෙනවා. ඒ නිසා ඕන වෙලාවක බොර වෙන්න පුළුවන්. ඕන වෙලෙට බොර ගන්නත් පුළුවන්. හැබැයි රහතන් වහන්සේලාගේ හිත මඩ ඉවත් කරපු විලක් වගේ කියනවා. දැන් මඩ ඉවත් කරපු විලක් අපිට කොච්චර දේවල් දාලා කැලක්කුව බොර වෙනවා. ඒක මයිලාලා බොර ගන්නක් කියනවා වතුර බොර. ඕකට පොල්පා කරා කැලක්කුව කියලා බොර වෙනවා. බොර වෙන්නේ ඇයි? මඩ නැති නිසා. ඒ දුන්නේ බොර වෙන්නේ. රහතන් වහන්සේලාට අන්නේ ඒ වගේ කිව්ව මඩ නැහැ. මඩ කියන්නේ කෙලෙස් නැහැ. කෙලෙස් නැහැ. එතකොට මේ රහතන් වහන්සේලා රහත් ඵලයට පත් වෙනකොට කර්මක්ෂය කරන ඥානයේ සියලු කෙලෙස් දුරු කාර්යයන් මඩ ඉවත් කරපු දිනක් වගේ. එතකොට උන්වහන්සේලාගේ සිත තුළ කුසල් සිත් පහළ වෙන්නේ කුසලයෙන් කෙරෙන කෘත්‍යයක් නැති නිසා. අරහත් මාර්ග ඥානයේ සියලු අකුසල අයින් කළාට පස්සේ තවත් අකුසල තියෙනවා නෑ. ඒක කුසල ඉපදෙන්නේ අකුසල නසන්නලා අකුසල නැති හිතේ කුසලයේ කාර්ය මොකක්ද? ඒ කුසලයේ කාර්යය කියන්නේ ඒ නිසා කුසල උපදින්නේ. අන්න ඒක තමයි මෙතන පුණ්‍ය පාප පහින් රැස්වෙන්න කියන්නේ. මේ කිම්බවෝනේ නැතේ කියන කතාවක් නේ. රහත් තුනක් කියනවනේ. ඒකේ පබ්බ විදස්සේ උපකාරානේ පුණ්‍යයි. මේ බුදුහාමුදුරේ දේශනා කරන්නේ. ඒකවල ඇයි මේ පරිද්දට පින ඌමනාද නැද්ද කියන එක ලෝසකාමුදුරේ සීවලේ ආමුදුරන් කියන දෙයක් තමයි. සීවලේ ආමුදුර හොඳට දන් දුන්න නිසා පින් රැස් කරගත්ත නිසා හොඳට කෑම දෙන්නවා. හැබැයි රෝසකාමුදුරුව එක භවයක රහතන් වහන්සේ නමක් පූජා කරන්න දීපු බත් එක ගිනියමුවා හලපු නිසා ඒ අකුසලයෙන් කොච්චර මේ ජීවිතේ රහත් වුණත් මරි පිළින ආහාරයක් ලැබුණේ නැහැ කියලා. දැන් සරියු කාමුදුරුව අන්තිම දවසට මම බඩ පුරවන්න ඕන කියලා රජමාලිගාවට වැඩමකල බත් ටිකක් එවනවා. හැබැයි ඒකත් නෙමෙයි අනුභව කරන්නේ මේ මෙච්චර හොඳ දෙයක් උඩ යාළුවෝ දෙන්න කියලා කරනවා. ඊට සරියු බලනකොට ඒකත් එයාට හම්බ යන්නේ. ඊට පස්සේ ආයෙත් පිළිපාත ගිහිල්ලා කිව්වා මම පාත්‍රය අල්ලන් ඉන්නවා. අතහැරියොත් ඒක සුදුහනවා. ඒ පිනන එක ගන්නවා. ඒ කියන්නේ මම මේක අල්ලන් ඉන්නවා නෑ වහන්න. අන්න පාත්‍රය අල්ලන් කියවන්න. ඒ පිනේ නිසා. අන්න වාක්‍යයට පින්නෝනේ. අර කොච්චර දෙයක් කියලා එපා කියනවා නේ කොච්චර මේ බුදුහාමරට විරුද්ධවනේ මා කුණුවායි සූත්‍රය කියලා නෑ ඒක. ඉතින් එපා කියනවා. ඒ නිසා අපිට ප්‍රකටයි කියෝ ඒකයි පරිවර්තන කරන දෙයක් අපිට හොඳට ඉන්න අනිවාර්යයෙන්ම කියනවා. කොහොමද මේ මනුස්සයෝ උපදින්නත් කියලා. හොඳ සැපෙන් ජීවත් වෙන්න කියලා. ඒ නිසා ඒකේ වගේ කිනේ අනිවාර්යයෙන්ම බයතුන කියන බය වෙනවා. අනිත් කලින් පින්ගානේ පාඩේ බය වෙනවා. බුදුන් දෙකේ මාතුනේ කායිසොත්‍රි බය වෙනවා. හොඳට කියනවා. උරුදුරතරම් කියනවා. දෙක කිසිම දෙයක් අන්තරයෙන් වෙන්නේ විහාරස්මයි. ඒ අපි කවුරුද අද නිවන් දකිනවා කියන්නේ. දැන් අද නිවන් දකිනවා හරියට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඉතින් ඒකද ඒ නිසා ඉතින් ඒ නිසා හරි. දැන් කවුරුද කියන්නේ
නිවන් දකිනවා. අපි තව සසර කොච්චර කාලයක් යන්න ඕනේ. ඒ මේ ජීවිතේ ආර්යයන්ට දන්නේ නැතිව ලැබෙච්ච මොහොත ජීවිතේ පිරුණුත් ඕනේ නැහැ නිකම් විතර කටයුතු කරලා නිරේධියක් පස් අවුලට ඒකට අපි අඥානකම ඒ නිසා හොඳට දුරස් කරගන්න. පුළුවන් තරම් දින කරන්න. ඒකෙන් සහවතක් වෙන්නේ සත්‍යයක් වගේ. සම්මුති වචනේ නිසා විතරයි කියන්නේ. ඒක කියනවල මජ්ක්‍ධිමනිකායේ ආර්ය විභංග සූත්‍රය. දැන් ආර්ය විභංග සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මහණෙනි මේ පාත්‍රයේ එක එක ප්‍රදේශවල එකම පාත්‍රයේ නම් එක එක නම් පාවිච්චි කරනවා. පාටි, පාස්තර, සිරාව, ඔය විදිහට එක එක නම් පාවිච්චි කරනවා. හැබැයි ඔබ ඒ දැනට ගියාම ඒ නම් පාවිච්චි කරනවා. මේ පාත්‍රයේ කියන එක දෙකෙන් එකක් නෙවෙයි. ඒක නම විතරයි. ඒ වගේ තියෙන කුසලයේ කියන්නේ සම්මුති වචන දෙක විතරයි. ඒ ධර්මතාව වශයෙන් ආනුභූතිය කරනවා. භාවනා කරනවා. ඒක සිතනවා පහළයි. ඒක නිසා ඔයකේ වාසනා සහිත ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරා කියනකොට අපි වාසනාව කියන එක අර්ථයක්. මේ අපි වාසනාව කියන අර්ථය හරියි. හැබැයි අපි වාසනාව කියලා කියන්නේ එක පැත්තකින් විතරයි. ඒ කියන්නේ දැන් කෙනෙක් හොඳට ලස්සනට උපදිනවා. ඊළඟට හොඳට ලස්සනට ඉපදිලා හොඳට දැනට ඉපදිලා හොඳට කෙනෙක් අනිත් අයගේ ගෞරව ප්‍රශංසා ලබා අපිට එයාලා හොඳ වාසනාවන්ත කෙනෙක් කියලා කියන්නේ. හරි වාසනාවයි කියලා කියනවා. එතකොට එයාට ඒ දේවල් ලැබුණේ සසර කරපු කුසල නිසා. යහපත් දේවල් නිසා. ධර්මයේ තුල සසර පුරුදු වලට තමයි වාසනා ගුණය කියලා කියන්නේ. ඒ සසරේ අපි සිදු කරලා තියෙන පුරුදු වලට තමයි වාසනා ගුණය කියලා කියන්නේ. සසරේ අපිට අපි කරන දේවල් වලට ගුරුවක් හැටියට ඒවා දීවිද. ඒක හැටියට අපි මාන කියන්නේ ගුරුවර. ඒකට මේ මානහනේ ගුරුවරස්. සසරේ වල නැහැ ඒ ගුරුවරස්. අනිත් එකේ සතු මරණයට බලි කියන මොකක්ද කියන්නේ? සතු මරණ සසර ගුරුයි. ඒ නිසා මේ ජීවිතෙත් ඒක තුනයි. උන්සෝලක මේ ජීවිතේ විතරනේ සතු නෙවෙයි. යා ගොඩක්ම පුරුදු කරගෙන යනවා. ඒක උදුම දැක්ක. තමන් අර අදහ බාර විලා උපද්දවනකොටම ඒ වාසනාව සහිතවම ප්‍රහාණය කරනවා. ඒ සසර පුරුදුම ප්‍රහාණය කරනවා. දැන් ඒක පැහැදිලි අර එක ස්වාමීන් වහන්සේලාවක් හිටියේ ස්වාමීන් වහන්සේට ගුරුවරුනේ අර පිළිගන්න ඉතින් පෙර භාවයන් තුන උත්තරම ඉදිරියාම අනිත් අයට ආමන්ත්‍රණය කරන්නේ ඔව් කියන්නේ පහක් කරගෙන සේවකයන් ආමන්ත්‍රණය කරනවා. ඒක ගුරු වෙනවා සසරේ. ඒසයා රහත් තුනක් අර වාසනාව ගුණය. නිසා යා කතා කරන්නේ වසරය. කියන පුදුම මහිතේම වසරය. කියලා කතා කරන්නේ හරිය. දේවාලවල හරි වගේ මේක හරිය හිතට දුක ආරම්භයි. දුක් කියන්නේ අපේ භාවනාවේ අධ්‍යාපනය පරිවර්තනවත් පරිවර්තන කිසිම නැහැ කියන බුදුන් විතෝරන. සමහර තැන්වලදී බුදුවතරගේ ඒක අවස්ථාවක් තියෙනවා. ඒක සමහර තැන්වලදී එක්කම පැනලා. එහෙම ප්‍රශ්නයක් නෑ. ඊළඟ සාහිත්‍යයේ න්‍යාය කිසිම සංවර්ධනයක් නැහැ. සාමාන්‍යයෙන් මේ බලක් වෙන පරිවර්තන වලදී පාරේ යන හැලෑම හොඳට. ඊළඟට සෝදනාවේ ආරම්භය බුදුහාමුදුරුවෝ ඒකේ සෝදනා කරනවා. යාගේ රටේ සසරේ බුදු. අන්න ඒ වගේ සාංශාරික පුරුදු තමයි වාසනා ගුණය කියලා කියන්නේ. ඒතර බුදුවරු ඒ සියලු වාසනා ගුණ සහිතවම කෙලෙස් ප්‍රහාණය කරනවා. ඒක තමයි වාසනා ගුණ සහිතව කෙලෙස් ප්‍රහාණය කරනවා කියන්නේ. සමාවෙන්ද සම්දේශනාව කරලා ඉවරලා දැන් බාහිරට වැඩි කාලයක් අනේ ප්‍රශ්න කතා කරලා මේක වඩා කාලයක් මොනවාදලා දෙන්න බෑ. උගලන්ට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳා ගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා ඒක ලියලා මට ලැබෙන සලස්වන්න මම ස්වාමීන් වහන්සේට කියලා ඒක ලබා දෙන්න මේක වඩා කාලයක් අපට ප්‍රශ්න සුදුසුකම් ලබා දෙන්න බෑ. කරුණාකරලා ප්‍රශ්න තියෙනවා නම් මොනවද ධර්මයේ නම් ප්‍රශ්න නැහැ අපිට තියෙන ප්‍රශ්න තියෙන්නේ අපේ මනසත් එක්ක ප්‍රශ්න තියෙන්නේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා දැනගන්න තියෙනවා ලියලා දෙන්න මම ස්වාමීන් වහන්සේ ඉන්නෙලා ඒ ප්‍රශ්නට
වශයෙන් මේ සබ්බේ මොන ආශිර්වාද කරනවා ධර්ම දේශනාව. ඒ ගොල්ලෝ අධ්‍යාපන සංස්කෘතික සමාජික සියලු දෙනා ආශිර්වාද කරලා ඒ වගේම මුඛ්‍ය ප්‍රධාන දායකත්වය උසුලන කල්පනා අනුශාසකයන් දී සීලා මහතාගේ පෞද්ගලික සියලු දෙනාට ඒ වගේම දී සීලා මහතාගේ ආනන්දන කර්මසපත් ඒ නිරති ඒ සීලා මහතා සහ මෑණියන් වන රත්නවා කන්දි එක්දින් සීලා මෙතනකට ඒ වගේම නිරති ඉන්න සීලා සහ නිරති කරුණාසිරි සීලා සහෝදරයන් කියන මොනවා කරනවා කියනවා. මේ නිසා මේ පරිලෝකයේ සියලු දෙනාටම මේ සියලු කුසලකර්මයන්ගේ ආශිර්වාදය සැලසේවා. එතුළු මොහොතේ සසර ගමන සුවපත් වේවා. සුවපත් වූ භවයන්ට උපසම්පදේ ලබත්වා ගුණ ධර්මයන් පූර්ණයෙන් කොටගෙන අවසරදී හැම දිනම කාර්යණීය වූ දීපු ලංකාවේ සංස්කෘතික වේවා කියලා සාදු. ඒ වගේම දායකත්ව සැපියේ දිනතු සියලු දෙනාට ඒ සහෝදරයන් සියලු දෙනාට මේ සියලු කුසලකර්මයන්ගේ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම මේ සත්කම කරන්නේ විස්තර ශාස්ත්‍ර දේශනාවේදී දක්වන සෝමි සේනානායක මහතාට වගේම WDG රොතේ මහතාට ඇතුළේ සියලු දෙනාට පසුයක් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තවතම නලින් නැසී මේ පරිලෝකයේ සියලු දෙනාට මේ සියලු කුසලකර්මයන් අනුමෝදන් වීම හැසිරෙන්නපත් වේවා. ඔවුන් ගුණධර්මයන් පූර්ණයෙන් කරගෙන අවසනදී කාර්යණීය වූ දීපු මරණය සංසිඳපත් වේවා කියලා සාදු. ඒ මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කොට යම් ප්‍රවාහය කරන්නේ නගරවල මහත්මයාට මෙසිය පුතණයන්ගේ ආශිර්වාදය සැලසේවා. ඉතින් මේවා නිරෝගී සුවපත් භවයටපත් වේවා. නිරෝගී සුවපත් කරගෙන සසර සුවපත් කරගෙන කාර්යණීය වූ දීපු මරණය සංසිඳපත් වේවා කියලා සාදු ආශිර්වාද. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කර මේ පිළිතුරුෙන් වෙලාවට මේ සඳහා ආදාන කරපු ඒ වගේ සෞදානයේ මේ හැමදෙනාගේම ජීවිතවලට මේ සියලු කුසලයන්ගේ ආශිර්වාදය සැලසේවා. එතුළු මේ හැමදෙනාම නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, තමන්ගේ ජීවිතයෙන් දිනුවටපත් වේවා. ආවුෂේ මරණය සැපේ මරණය ප්‍රඥාවෙන් තමන්ගේ ජීවිතයෙන් දිනුවටපත් වේවා. නිරෝගී සුවපත් කරගෙන සසර සුවපත් කරගෙන සංසාරික භවවල තුල සුවපත් වූ භවයන් තුල ප්‍රසන්න වෙනවත්වා. ඒ භවයන් තුල පින්වත් මොකෙන් නිරෝගී ආශ්‍රය විශ්ේ දේවා. ප්‍රඥාවන්ත ජීවිතය ලබත්වා ගුණධර්මයන් පූර්ණේ කොටගෙන අවසනදී සියලු දෙනාම කාර්යණීය වූ දීපු මරණය සංසිඳකපත් වේවා අපට සාර්ථක ආශිර්වාද. ඒ වගේම මේ සියලු දෙනාට මේ ධම්මාසී, මේ අපවාසී, මේ ලෝකවාසී, මේ සත්වවාසී, අනන්ත සත්වවාසී සකල සත්‍යෝම හේතු වනෝදන් වෙත්වා. සියලු සත්‍යෝ මේ නිරුත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ගුණධර්මයන් පූර්ණේ කොටගනිත්වා. අවසනදී සකල සත්‍යෝම කාර්යණීය වූ දීපු මරණය සංසිඳකපත් වේවා අපට සාර්ථක
එසේවත් මේ පින්කමේ තවත් ඉතිරි කොටසක් තියෙනවා. අපේ සිල්වා මහතා විසින් ඔබට තවත් දානමය සංග්‍රහයක් පූජාවන් කරලා තියෙනවා. මේ දන්නේ ඒක ඉතාම උතුම් දානයක්. ඉතාම උතුම් දානයක් සිල්වා මහත්මයාට ඇති කරලා තියෙන්නේ. මම හිතන්නේ දානමය කටයුත්තට අවශ්‍ය පරිසරය සියල්ල සකස් වෙලා තියෙනවා. එතුමාගේ හොඳ උසස් දානමය චින්තනයක් පහළ වුණා. ඊළඟට සාධාරණව උපයාගත් දානමය වස්තුවක් එතුමා සතුව තියෙනවා. ඊළඟට මේ දානමය වස්තුව ප්‍රතිග්‍රහ ලබා ගැනීම සඳහා ප්‍රතිග්‍රහ නොපිරිස මම හිතන්නේ දැන් බණ අහලා ධර්මයේ අහලා ධර්මයේ ශ්‍රවණය කළා හිත හදාගෙන හිත පහදාගෙන ධර්ම ප්‍රීතියෙන් අවස්ථාවක්. ඒ නිසා දානමය චින්තය දානමය වස්තුවක් ප්‍රතිග්‍රහක විසත් කියන මේ දානමය වස්තුවක් අර්ථපූර්ණ වෙන්න අවශ්‍ය කාරණා සියල්ලක්ම දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා ඔබ සැමකින් ඉතා කාර්මික ඉල්ලා තිබෙනවා සිල්වා මහත්මයා විසින් සංවිධානය කරලා තියෙන මේ දානමය වස්තුවක් භුක්ති විඳලා මේ ස්ථානයේ යන ලෙස ඉතා ගෞරවයෙන්